නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. බුද්ධානුස්සති මෙත්තංච අසුභං මරණස්සති ඉතිං ඉමා චතුරාර්යකා භික්ඛු භාවෙය්‍ය සීලවා. බුදුනාටම තෙරුවන් සරණයි. අදත් ප්‍රඥා නාලිකාව ඔස්සේ උතුම් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නයි පින්වතුනි අපි බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනේ මම ධර්මානුශාසනාවට මාතෘකා තියාගන්නට යෙදුනේ චතුරාර්යකා භාවනාව ගුරු කරගෙන විග්‍රහ කරන මේ ධර්මයේ තුල විග්‍රහ වෙන බොහොම වටිනා කියන ගාතාවක්. බුද්ධානුස්සති මෙත්තංච අසුභං මරණස්සති ඉතිං මා චතුරාර්යකා භික්ඛු භාවෙය්‍ය සීලවා. බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව ප්‍රතිපදාව මාර්ගය විග්‍රහ කරනවා කියන තැනින් බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ඒකායන මාර්ගයේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපි මේ වචනේ ඕන තරම් අහලා තියෙනවා. මේකේ ගැඹුර අපි කොච්චර ප්‍රායෝගිකව අත්දකින්නවද කියන එක තමයි අපි ධර්මානුශාසනාවන් තුලදී විවරණය කරගන්න උත්සාහවන්ත වෙන්නේ. එතකොට මේ ලෝකේ සත්‍යය වරද්දගත්තා වූ දෘෂ්ටි ජාලාවක් තියෙනවා. අපි ඒකට කියනවා මගේ පින්වතුනි ධර්මයේ දෙසටක් මිත්‍යා දෘෂ්ටිය කියලා. මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටියට බර වෙලා ඉන්න සත්වයෝ මේ ලෝකේ යථාර්ථය යථාකාරයෙන් නොදැන ලෝකයේ තුල අසරණව ගමන් කරමින් ඉන්නවා. මේ ගමන නතර කරගන්නවා කියන තැනට නැත්තම් මේ සංසාර ගමනින් එතර වෙනවා කියන තැනට තමයි නිර්වාණය නැත්තම් නතර වීම නැත්තම් එතර වීම කියන තැනින් මාර්ගයක් විවරණය කරන්නේ. ඒ කියන්නේ සසර මගට ප්‍රතිවිරුද්ධ මාර්ගය නැත්තම් අනුසෝතගාමී වූ සාංශාරික වැඩපිළිවෙලින් එතර වෙන පටිසෝතගාමී මාර්ගය. මෙන්න මේ පටිසෝතගාමී වෙච්ච මේ එතර වෙන අර්ථය විවරණය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන තැනට යනකොට බුදු පියාණන් වහන්සේ ඔය මහා චත්තාරිස ආදී සූත්‍රවල පෙන්නනවා. මහා චත්තාරිසක සූත්‍ර ආදී සූත්‍රවල පෙන්නනවා මහණෙනි මම ආර්ය අෂ්ටාංගික මාර්ගය උඹලට දෙපරිදි කොට කියමි. ඒ කවරේදයත් ලෞකික වූ කෙලෙස් සහිත වූ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඒ වගේම ලෝකෝත්තර සහිත වූ ලෝකෝත්තර වූ අපචේගාමී නිවනම අරමුණු කරගත්ත ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයත් කියන තැනින්. පින්වතුනේ මේ අර්ථය විග්‍රහ කරනකොට හරි ලස්සන කතාවක් මෙතන තියෙනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකයේ තුල සුගතිගාමී වෙන යහපත් ප්‍රගමණයේ පිණිස උපනිශ්‍රේ වෙන මාර්ගයක් තියෙනවා කියලා. ඒක පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන තැනින්. ලෞකිකයි කෙලෙස් සහිතයි සසර යහ පැවැත්මට හේතු වෙනවා. සසර පැවැත්මට හේතු වෙනවා. සුගතිය පිණිස හේතු වෙනවා. අනිත් එක ලෝකෝත්තරයි කෙලෙස් රහිතයි අපචේගාමී නිවනට හේතු වෙනවා කියන එක. දැන් මෙන්න මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන තැනට තමයි ඇත්තටම මුළු සමස්ත බුද්ධානුශාසනාවම කේන්ද්‍රගත වෙන්නේ. මොකද ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තමයි මේ කියන සංසාර ඕගය තරණය කරන්න අවශ්‍ය කරන සියලුම වට පරිසරය විවරණය කරලා දෙන්නේ. හැබැයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න
පදනම හදලා දෙන්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුලින්. දැන් ලෝකේ මේක තේරෙන උදාහරණයක් ගත්තොත් මේක විග්‍රහ කරගන්න ඔය භාග්‍යවතුන් වහන්සේගේ දහම තුල පෙන්නනවා ප්‍රධාන සැක කරන ලෝක සත්‍යය සැක කරන ප්‍රධාන කාරණා 8ක්. ඒකේ තියෙන ප්‍රධාන කාරණාවක් තමයි මේ බුද්ධ ආදී 8 තැන් කෙරෙහි සැකය පහළ වීම කියන තැනින් කලින් අත්බැවක් අපිට තිබ්බද දැන් අපි මේ ඉන්න අත්බැව සම්බන්ධව අදහසක් නොමැතිවීම සහ අනාගතයේ කියන්නේ මතු අත්බැවක් අපිට තියෙයිද කියන කාරණාව. ඒ කියන්නේ මේ අපි හැමෝම සංසාරයේ නැමැති ගමනක ඉන්නේ කියන අදහස නැත්තම් අතීතයේ හිටියා කියන එකත් දැන් මේ වෙලාවේ අත්බැවක ඉන්නවා කියන එකත් මතු අනාගතයේ තණ්හාව මුල් කරගෙන තව අත්බැවකට යන්න පුළුවන් කියන කාරණාවත් අපිට විශ්වාස නොවෙනවා නම් මෙහෙම මේ අර්ථය අපි දරාගෙන නැත්තම් ජීවිත කාලය පුරාවටම අපි ඉන්නේ ජීවත් වෙලා ඉන්නකම් හොඳට කාලා බීලා ජොලි කරලා අපි ඉන්න විදිහට ඉඳලා මැරිලා ගියාම ඔක්කොම හරි එතනින් එහාට මරණයෙන් පස්සේ කිසි දෙයක් නැහැ ඉවරයි එතනින් කතාව කියලා එතන තියෙන්නේ ඇත්තටම මිත්‍යා දෘෂ්ටික අර්ථයක්. මොකද කර්මය පුනර්භවය මේ වගේම තමයි මේ සසර ගමන ඉපදෙමින් මැරෙමින් යන ගමනක අපි ඉන්නේ කියන අර්ථය අපිට දැනෙන්නේ නැත්නම් ඒ අර්ථය විවරණය වෙන්නේ නැත්නම් එයාට ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ කෙසේ වෙතත් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ කියන තැනව පදනමවත් නැහැ. එතකොට මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ කියන තැනින් මගේ පින්වතුන්ලා තෝරගන්න කර්මය පුනර්භවය බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝ රත්නය ලෝකේ වැඩ ඉන්නවා කියන අර්ථය ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ ජීවමාන වෙලා නවාංග ශාස්ත්‍රීය ශාසනය මුල් කළා සුත්ත ගෙය්‍ය වෙయ్యා කරන ගාථා උදාන ඉතිවුත්ත ජාතක අද්භූත වේදල්ලා ආදී වශයෙන් විග්‍රහ කරන මේ 84000ක් මහා ධර්මස්කන්ධේ නවාංග ශාස්ත්‍රීය ශාසනයක් ගුරු කරලා අපිට ඊතර වෙන්න ප්‍රතිපදාවක් දේශනා කරනවා කියන තැනින් මේ සසර යථාර්ථය අවබෝධ කරගන්න තැනට මහා අනුපූර්ව ප්‍රතිපදාවක් විවරණය කරනවා කියන තැනින් අපිට අදහසක් තියෙන්නට ඕනේ මේ බුද්ධ ශාසනය පිළිබඳව ඒ වගේම තමයි මේ ලෝකයේ යථාර්ථය තේරුම් ගන්න තැනකට ලෞකික ආර්යශ්‍රාංගික මාර්ගය විවරණය කරගන්න තැනකින් කර්මය පුනර්භවය නැවත ඉපදීම කියන කාරණාව මුල් කරලා දරාගත් අර්ථයන්. එතකොට දැන් මේ අර්ථ මුල් කරලා මෙලව පරලව ඒ වගේම අම්මා කියා විශේෂ ගුණයක් තියෙනවා තාත්තා කියා විශේෂ ගුණයක් තියෙනවා කියලා මේ දැනෙන තැනින් සත්පුරුෂ පදනමක් අපිට අවශ්‍ය වෙනවා මගේ පින්වතුනි අර ලෝකෝත්තර ආර්යශ්‍රාංගික මාර්ගයේ ගැඹුරු සාකච්ඡා කරගන්න තැනට යන්න. දැන් මේ ලෝකෝත්තර ආර්යශ්‍රාංගික මාර්ගය කියන තැනට මේ මාර්ගයට තියෙන මේ ලෝකෝත්තර ආර්යශ්‍රාංගික මාර්ගයේ ගැඹුරු අවබෝධ කරගන්න යනකොට ඔය භූමිජාදී සූත්‍රවල පෙන්නනවා ඒ වගේම අක්කනාදී සූත්‍රවල පෙන්නනවා ලෞකික ආර්යශ්‍රාංගික මාර්ගයේ තුල හැදෙන පදනම නැත්තම් මේ ලෞකික ආර්යශ්‍රාංගික මාර්ගයේ පදනමින්මයි ලෝකෝත්තර ආර්යශ්‍රාංගික මාර්ගයට අවශ්‍ය ජවය ගන්නෙ ශක්තිය ගන්නෙ පදනම ගන්නෙ. ඒ කියන්නේ හරියට ඒක චෛත්‍යයක් හදනකොට චෛත්‍යයේ තියෙන පාදම අපි අර පේසාවලු තුල බඳින්න කලින් පොළොවේ යටට දානනේ පාදමක් අන්නේ පාදම වගේ තමයි පේසාවලු තුන කියන ලෝකෝත්තර ආර්යශ්‍රාංගික මාර්ගය නම් අර පාදම වගේ තමයි ලෞකික ආර්යශ්‍රාංගික මාර්ගය. මේ පදනම උඩ තමයි ලෝකෝත්තර ආර්යශ්‍රාංගික මාර්ගය ප්‍රතිවේද කරගන්නේ. ඒ කියන්නේ සියලුම සංස්කරණ ක්‍රියාවලිය සියලු සංස්කාරයන්ගේ යථා ස්වභාවය අත්දකින අපි දහමේ විග්‍රහ කරන යථාභූත ඥාන දර්ශනීය කියන තැනට ලෝකෝත්තර ආර්ය අර්ථය විවරණය වෙන තැනට පදනම විග්‍රහ කරලා දෙන්නේ. අපි මේකට ධර්මයේ ලස්සන වචනයක් කියනවා ජෝති පරායනෝ. ඒ කියන්නේ ආලෝකයෙන් ආලෝකයට ගමන් කරනවා කියන එක. මෙතන පළවෙනි ආලෝකය කියන අර්ථයෙන් විග්‍රහ කරන්නේ ලෞකික සුගතිය කියන එක, යහපත කියන එක, සත්පුරුෂ ධර්මයේ කියන එක. ඒ සත්පුරුෂ ධර්මයෙන් ලෝකයෙන් එතර වෙන නුවණ කරා ගමන් කරනවා කියන එක. ජෝති පරායනෝ. ආලෝකයෙන් ආලෝකයට ගමන් කරනවා කියන අර්ථය තමයි සාසනික ප්‍රතිපදාව. එතකොට දැන් මේ ප්‍රතිපදාව වැරදුනොත් වෙන දේ තමයි ජෝති තමෝ පරායනෝ. ඒ කියන්නේ ලෞකික ආර්යශ්‍රාංගික මාර්ගයේ යහපත් අර්ථය විවරණය කරගත්ත තැනකින් යහපතේ ගැඹුරුම යහපත හොයා ගන්නවා කියන දැනට ලෝකයෙන් එතර වෙනවා කියන දැනට ප්‍රතිපදාව වැරදුනොත් වෙන දේ තමයි අර ආලෝකයෙන් නැවත අන්ධකාරයට ගමන් කරනවා. මොකද මේ බුද්ධ ශාසනය උගන්වන විපස්සනාව හරිම සියුම්, ඊටාම තීව්‍රයි ඒ අර්ථය. ඒ සියුම් වූ තීව්‍ර වූ විපස්සනා ඥානයන් විවරණය වෙන්න නම් අපිට පේන්නට ඕනේ අපි ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන ප්‍රතිපදාවකද මෙහෙය වෙන්නේ, හික්මෙන්නේ. ඉතින් මේ වගේ කාලයක විශේෂයෙන්ම අපේ ලොකු ස්වාමීන් වහන්සේලාත් නිරන්තර කියන කතාවක් තමයි දැන් වෙනකොට බුදුදහමයි ආධ්‍යාත්මිකවාදයේ පැටලිලා තියෙන්නේ. දැන් අද ලෝකේ ආධ්‍යාත්මික වීම කියන කාරණාව අපි කියනවා ඉංග්‍රීසි වලින් කියන ස්පිරිචුවලිසම් කියන එක. ඒක අද ගොඩාක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක විශාල වශයෙන් අද මතුවෙමින් තියෙනවා. ගොඩක් අය භාවනා කරනවා, යෝගා කරනවා, සමහරු සත්‍ය හොයනවා, ආධ්‍යාත්මික සුවය හොයනවා.
විවිධාකාර මානසික මනස සුවපත් කරන ක්‍රමවේද ලෝකයේ මතුවෙමින් තියෙනවා. එතකොට මේ ආධ්‍යාත්මික වීම නැත්තම් ස්පිරිචුවලිසම් කියන එකයි බුදුදහමයි කියන එකයි අද වෙනකොට ඇත්තටම පැහැදිලිව පැටලිල්ලක් තියෙනවා. ඒක සමහර ලාවට සමහර ස්වාමීන් වහන්සේලගේ දේශනා අහගෙන යනකොට සමහර ලාවට අපිට බයක් එනවා. මම දන්නේ මට නම් පෞද්ගලිකව බය තියෙනවා. මේ බුදුදහමේ තියෙන පදනම සහ බුදු දේශනාවේ තියෙන ගැඹුර විවරණය වෙන තැනකට නොයා ආධ්‍යාත්මික වීමක් කියන තැනින් මානසික සුවයක් ලබනවා කියන තැනකින් කතාව නතර වෙන ස්වභාවයක් අපි දකිමින් ඉන්නවා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මම දකින දේ තමයි අද වෙනකොට ලෝකේ ගොඩාක් දෙනෙක් ඉන්නේ ස්ට්‍රෙස් වල. ගොඩක් දෙනෙක් ඉන්නේ කායික මානසික විවිධාකාර පීඩාවන් සහිතව. එතකොට ඒගොල්ලෝ හොයනවා නිවීමක්, සැනසීමක්. එතකොට ඒගොල්ලෝ අර ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ඒ වගේම තමයි හරියටම ඊතර වෙන ප්‍රතිපදාව කියලා තියෙන ධර්මයේ බුද්ධ දේශනාව කියලා පිළිගන්නවා. ඒ පිළිගත්ත සමහර ලාවට ඒ බුද්ධ දේශනාවේ තියෙන ගැඹුර අල්ලගන්න තියෙන අපහසුතාවය නිසා, ඒක තියෙන සියුම් බව වැඩි නිසා, ඒ සියුම් බව අඳුන ගන්න තියෙන අමාරුකම නිසා Tamanට තේරිච්ච තැනකින් Taman දන්න මට්ටමකින් නිවන කියලා නතර වෙනවා. ඒ නතර වෙන බොහෝ තැන්වල ගොඩක් දෙනෙක් ඉන්නේ ආධ්‍යාත්මික වීමක් නැත්තම් ස්පිරිචුවලිසම් එකක් අල්ලගෙන ඒක බුද්ධඝම බුද්ධ දේශනාව කියන තැනින් ගැඹුර ප්‍රතිවේද කරගන්න තැනකට ගමන් කරනවාද කියන එක මේ සමාජ සන්දර්භයන් දිහා බලාගෙන ඉන්නකොට විශේෂයෙන්ම මේ නිවීම ගැන කතා කරන දාර්ශනික වට පරිසරය පිළිබඳව සබුද්ධිකව බලනකොට පේන තියෙන කාරණාවක්. ඉතින් මේ නිසා අපි භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයටම එකඟ වෙලා බුදු පියාණන් වහන්සේ පෙන්නපු මේ ප්‍රායෝගික ප්‍රතිපදාව තේරුම් ගන්න යනවා කියන තැනට ඔය භූමිජ සූත්‍ර ආදී මම ඉස්සල සූත්‍රවල කියපු විදිහට මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පාර හදාගන්නේ කොහොමද කියන එක නැත්තම් මේ සත්පුරුෂ පදනම තුල සත්පුරුෂ පදනම මුල් කරලා ලෝකෝත්තර ධර්මයේ ප්‍රතිවේද කරගන්න තැනකට අපි කොහොමද වටපරිසරයක් හදාගන්නේ කියන තැනට මම දන්නේ මගේ ජීවිතේ මේ ධහම තේරුම් ගන්න මහන්සි වෙච්ච දවසේ ඉඳලා, ඒ කියන්නේ මේ ධහමක් තේරුම් ගන්න මහන්සි වෙච්ච දවසේ ඉඳලා මට පුංචි කාලේ ඉඳලම දැනෙච්ච ප්‍රධානම අර්ථයක් තමයි ඔය චතුරාර්යකාව කියන එක. චතුරාර්යකාව ගැන මට මුලින්ම ඇහෙන්නේ අපේ ආච්චි අම්මලගෙන්, අපේ ආච්චි අම්මල සීලගෙන්, ඊට පස්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේලාගෙන්, ඊට පස්සේ මේ ධහමේ ගැඹුරු හොයනකොට තව මේක විග්‍රහ කරපු ලොකු ස්වාමීන් වහන්සේලාගේ දේශනා සහ ඒ ධහම් අනුශාසනා ඇසුරු කරගෙන තමයි මේ ධර්මයේ ගැඹුර විවරණය වෙන්න ගත්තේ. එතකොට අද දවසේ මම බලාපොරොත්තු වෙනවා ඔය පින්වත් හැමදෙනා සමගම මට අවබෝධ වෙලා තියෙන මේ මට්ටමක් ඇත්නම් ඒ මට්ටම ප්‍රමුඛ කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තුළ මේක කොහොමද මේ ආරක්ෂකයෙක් වෙන්නේ කියන එක. අර ඕක කියනකොට මම ඕක තේරුම් ගන්න සමහර අයට තේරුම් කරලා දෙන්න කියන කතාවක් තමයි අර හුණුවටේ කතාව කියලා කතාවක් ගෑ. ඒකින් අර වැල්පාලුවෙන් ග්‍රේෂා ඈතර වෙනකොට කියනවා මට මතකයි වැල්පාලුවෙන් හරිය යනකොට කියනවා එක දැනකදී මේ 4 දෙනෙක් සෙන්පතියෝ මගට වටව වී සිටියෝ කියලා. මේ 4 දෙනෙක් සෙන්පතියෝ මගේ පුතේ උඹව රැක ගන්න මාර්ගයට වට වෙලා ඉන්නවා කියලා. දැන් ඔය වාක්‍යය ඔය හුණුවටේ කතාවේ තියෙන එක මම ගන්නේ හුණුවටේ නාට්‍ය බලපුවර්තෙන් නෙමෙයි. මම එක ගන්නේ ලෝකයෙන් ඈතර වෙන මාර්ගය කියන එක අපිට ආරක්ෂා කරලා දෙන්න, ඒ මාර්ගයේ වරද්ද ගන්න නැතුව යන්නට අපිට සෙන්පතියෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ සෙන්පතියෝ 4 දෙනා හරියට බලවත් වුණොත්, ඒ සෙන්පතියෝ 4 දෙනාගේ බලගැන්වීම ස්ථාවරව සිද්ධ වුණොත්, ඒක නිවැරදි දිශානතියම මුල් කරගෙන ඒ 4 දෙනා බලගැන්වෙන්න ගත්තොත්, ඒ බලගැන්වීමම අර ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන තැනින් මේකෙන් සංසාරයෙන් එතර වෙන සසර නැමැති සංකත වූ පටිච්ච සමුප්පන්න වූ ක්‍රියාවලිය විනිවිද දැකලා නිබ්බාන ධාතුව ප්‍රතිවේද වෙන තැනට නැත්තම් සසරින් එතර වීම කියන ඒ අර්ථයේ ප්‍රගමණය වීම පිණිසම මේ කාරණාව යෙදෙනවා. එතකොට මේ 4 දෙනා මම සලකන්නේ නිර්වාණ මාර්ගයේදී ඉතාම විශාල කාර්යභාරයක් කරන සෙන්පතියෝ 4 දෙනෙක් විදිහට. කවුද පළවෙනි සෙන්පතියා? බුද්ධානුස්සතිය. දෙවෙනි එක්කෙනා මෙත්තානුස්සතිය. තුන්වෙනි එක්කෙනා අසුභානුස්සතිය. හතරවෙනි එක්කෙනා මරණානුස්මෘතිය. බුද්ධානුස්සති මෙත්තංච අසුභම් මරණස්සති ඉති ඉමා චතුරාර්යකා. චතුර ආරක්ෂාව කියලා කියන්නේ මාර්ගයට ආරක්ෂකයෝ 4 දෙනෙක්. බික්කු භාවීය සීලවා. දැන් බික්කු කිව්වහම ඔන්න. දැන් බික්කු කිව්වහම අපිට එන්නේ කවුද? බික්කු කිව්වහම අපිට එන අදහස මොකද්ද? භික්ෂුන් වහන්සේලා විතරයි. හැබැයි ශාසනයේ බික්කු බික්කුණී උපාසක උපාසිකා කියලා 4ක් තියෙනවා. මේ 4 කොට්ටාසෙනම ආමන්ත්‍රණය කරන තැන්වලදී තමයි සමහරලාට භික්ෂු සංඝයා විතරක් හිටපු තැන්වල කරපු දේශනාවක් තියෙනවා. හැබැයි භික්ෂු සංඝයාට කරපු දේශනාවත් ගිහිව අතරට ගියේ නැද්ද? ගියා. භික්ෂුන් වහන්සේලා අතරින්ම ගිහිය අතරට යනවා. බුදුහාමුදුරන්ගේ දේශනාව බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කියලා තියෙනවා කියන දැනින්. එතකොට බුදුහාමුදුරුවෝ ඒක විග්‍රහ කරන්නේ මහණෙනි කියන අර්ථයෙන්.
බොහෝ වෙලාවට පාවිච්චි කරන වචන මොකද්ද? ත්‍රිපිටකයේ පුරාම මේක තියෙනවා. මහණෙනි. මහණෙනි කිව්වහම එතන පුරුෂ මූලික පදයක් වුණාට ඒක ඇතුලේ තියෙනවා ස්ත්‍රී වාචී පදයකුත්. මහණ මෙහෙණ. තේරෙනවද කියන්නේ? එතකොට භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි භික්ෂුණීන් වහන්සේලාටත් ආමන්ත්‍රණය වෙලා දිනු එක ඇතුලේ. මහණ සහ මෙහෙණ කියන දෙපාර්තමය මේක ඇතුලේ ඉන්නවා. දෙපාර්ශ්වයම. ඊට පස්සේ පැවිදි පිරිස විතරද මේ අවවාදය තුල හික්මෙන්නේ? බුද්ධ අවවාදය තුල හික්මෙන්නේ පැවිදි පිරිස විතරද? නෑ ගිහියොත්. සදැහැති උපාසකයෝ සදැහැති උපාසිකාවෝ ශාසනානුලෝමික වැඩපිළිවෙල තුල හික්මෙන්න උත්සාහවන්ත වුණා එදා. එතකොට ඒකෙදි ශාසන බ්‍රහ්මචර්යාව අවබෝධ කරගන්න ඕනේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව මේ භවයේදීම පූර්ණ කරගන්න ඕනේ කියන අර්ථයෙන් ජීවත් වෙච්ච මිනිස්සු එදත් හිටියා අදත් ඉන්නවද නැද්ද? මේ බුද්ධ ශාසනය අවසාන වෙනකන් එහෙම කට්ටිය පහළ වෙනවා. අද වගේ මේ කියන්නේ අද මේ භවයේදීම නිර්වාණ අවබෝධය කරගන්න ඕනේ කියන අදහසින් ජීවත් වෙන පිරිස වගේම එදත් බුදුහාමුදුරන් කාලේ විශාල පිරිසක් හිටියා. අදත් ඉන්නවා. ඒ වගේම තමයි මේ ශාසනය අවසාන වෙනකම්ම මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියන තැනින් මේ බුද්ධ ශාසනයේ මඟ නොහැර ගන්න ඕනේ කියන තැනින් කැප වෙන පිරිස ඉන්නවා. එතකොට එහෙම ඇත්තටම නිවීමක් සැනසීමක් බලාපොරොත්තුෙන් හරිම ඒ කියන්නේ වරද්ද ගන්න නැතුව මේ උතුම් මේ ප්‍රතිපදාව මේ සියුම් ප්‍රතිපදාව තුළ මේ සියුම් ඥාන දර්ශනයන් පහළ කරගන්න තැනට හරියටම කැප වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ පිරිසට කවුරු කොහෙන් ආවත් අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් විවරණය වෙනවා. අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් විවරණය වෙනවා. මොකද ඒ අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ප්‍රතිපදාව බුද්ධ දේශනාව ඒ විවරණය කරන අර්ථය කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන ධර්මය ඇසුරු කරගෙන ඒක විවරණය කරගන්න තරමටම තමයි අපිට පේන්න ගන්නේ මේක මොනතරම් ගැඹුරුද මොනතරම් සියුම්ද කියන එක. හැබැයි මේ ගැඹුර මේ සියුම් බව අත්විඳින්න පළවෙනි කාරණාව තමයි Tamanට අවශ්‍යතාවය තියෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ ඕගොල්ලෝ මෙතන ඇවිල්ලා ඉන්නේ බණපදයක් අහන්න කියන තැනින් නම් ධර්මයේ තියෙන ගැඹුර ප්‍රතිවේධ කරගන්න ඕනේ කියන තැනකින් නම් මූලිකම කාරණාවක් තමයි මම කියන කාරණා ටික එකපාර පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව හොඳට විමසන්න. මේක මේ බුද්ධ දේශනාවේ තියෙන සුවිශේෂීම නිදහසක් තමයි අපිට දීලා තියෙන. මේක පිළිගන්න ඕනෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ. හැබැයි විමසන්න කියන තැනට. දැන් ඒ විමසීම තීව්‍ර වෙන තරමටම තමයි තමන් ඒ විමසීම තුල පුතුල වෙන තරමටම තමයි අපි මේ ලෝකයේ පැවැත්ම සංසාරය දකින කෝණය අපි මේ ලෝකයේ පැවැත්ම සසර දකින දෘෂ්ටිය පුතුල වෙන්න ගන්න. අපේ දැකීම පුතුල වෙන්න ගන්න. දැන් බුද්ධ දේශනාවට එනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ සියලු සත්‍යෝ දරාගෙන ඉන්නේ සියලු සත්‍යෝ දරා ඉන්න දෘෂ්ටිය මිත්‍යා සහගත වැඩපිළිවෙලක්. මිච්ඡා සහගත වැඩපිළිවෙලක්. මිච්ඡා කියන්නේ වරද්දගත්තා කියන එක. වරද්දගෙන ඉන්නේ. මම නිකන් මේක තේරෙන ලෞකික උදාහරණයක් කියන්නම්. දැන් පිංගුතුල්ල මාත් එක්ක සජීවීව මේ වෙලාවේ සම්බන්ධ වෙන්න මේ වෙලාවේ අපි කතා කරන්නේ පවතින දේශපාලනයේ හෝ නැත්තම් මේ තියෙන ආර්ථික සමාජ සන්දර්භයකට පහර ගහන්නවත් නැත්තම් ඒක ගැන කතා කරන්නේ නෙමෙයි. පොඩි හැඟීමක් කියලා දෙන්න හදන්නේ. පොඩි උදාහරණයක් කියලා දෙන්න හදන්නේ. මේ අදහස ගන්න කල්පනා කරන්න. ලංකාවේ ඕගොල්ලෝ ඡන්දේ දාලා ඇතිනේ. ඡන්දේ දාන්න ගියාම ගහපු ලකුණ මොකද්ද? මේක නේද ගැහුවේ? මේක නේ ගැහුවේ? දැන් මම ඕකට තව පොඩි කෑල්ලක් එකතු කරන ඕගොල්ලන්ට පේනවා ඇති නිකන් 6x මැසුම වගේ. පේනවද? මේ මැද්දේ වදිනවා කතරේ මේ. මේකට මේ සංකේතයට කියන්නේ ඉන්ෆිනිටි කියලා. ඔයගොල්ලෝ දැකලා ප්‍රඥා ටීවී එකේ තියෙන සංකේතය ඉන්ෆිනිටි එක තියෙන. මේ මොකද්ද ඉන්ෆිනිටි කියන්නේ? අනන්තය කියන එක. මේ අනන්ත වෙච්ච ඒ කියන්නේ කෙලවරක් පේන්නේ නැති පුබ්බා කෝටි නපඤ්ඤාය. කෝටි කියන්නේ අනන්තය කියන කාරණා. ඒ කියන්නේ කෙලවරක් පේන්නේ නැහැ කියන එක. මේ දීර්ඝ සංසාරයේ ගමන් කරන්නේ මෙන්න මේ ඉන්ෆිනිටි කියන වැඩ පිළිවෙලට. ඒ සසර කියන්නේ මේ ඉන්ෆිනිටි එක. කෙලවරක් නැහැ කියන එක. මේකේ වඩුව තණ්හාව. අනේක ಜಾති සංසාරං සන්දාබිසං අනිබිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා. ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිත්තං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. තණ්හාව නැමැති වඩුව තමයි මේක සකස් කරන්නේ. මේ ගමන ආරයි යන්නේ. කෙනෙක් යනවා කියන එක නෙමෙයි බුද්ධ අනුශාසනාව. තණ්හාව මුල් කරලා මේ ඇති කල්හි මෙය වේ කියන තැනින්. එතකොට මේ තණ්හාවේ තියෙන ගැඹුර අපි පරේෂණය කරනකොට අපි මේ බුද්ධ අනුශාසනාව ගුරුතන්හි තබාගෙන මේක පරේෂණය කරනකොට මේ සසර කියන ක්‍රියාකාරීත්වය අපිට වැටහෙන නුවණින් වටහා ගන්න පටන් ගන්නවා. දැන් මේක වටහා ගන්න පටන් ගන්නකොට අපි මේක අර්ථ කරගන්නේ වචන වලින් නෙමෙයි. මේක අර්ථ වෙන්නේ අදහසක් මුල් කරලා. වචන අමතක වේවා
අදහස වැටහෙවාගෙන ඉඳලා. දැන් ඔන්න ඔතෙන්ට එනකොට ඔන්න බලන්න මම ඕගොල්ලන්ගෙන් අහුවේ ප්‍රශ්නේ තමයි ඡන්දේ දාලා දින කට්ටිය. ඇයි මම මේ උදාහරණේ ගත්තේ? දැන් ඡන්දේ දාලා අපි කොහොමද දැන් ඉන්නේ මේ දවස්වල? ඡන්දේ දීලා කොහොමද දැන් ඉන්නේ? දැන් මිනිස්සු කොහොමද ඡන්දේ දීලා දෝෂයයි බයයි මෝහයයි කියන තැනින් අනාගතය සම්බන්ධ ලොකු බයකින් නෙමෙයි දින්නේ. මේ රට සම්බන්ධව අපේ අනාගතය සම්බන්ධ දරු පරපුර සම්බන්ධ පුදුම බයකින් නෙමෙයි දින්නේ. මිනිස්සුත් කතා කළා මිනිස්සු ස්ට්‍රෙස් ඉන්නේ. පාරතොට යනකොට සමහරලාට ඔය වාහනවල එහෙම යනකොට සමහරට බස් වල යනකොට මිනිස්සු නිකන් සමහරලාට කතා බහ කරනවා මිනිස්සු තරහෙන් ඉන්නේ. අපෙනුත් අහන හාමුදුරනේ දැන් ඔබ වහන්සේට මොකද හිතෙන්නේ මේ පවතින දේශපාලන ක්‍රමය ගැන? මම ඒකට කියන්නේ නැතුව ඉන්නවා. ඒ මොකද? ඕක කියන්න ගියොත් අනිවාර්යෙන් කටින් පයින්නේ මොනවද? ඊට පස්සේ සමහරව අහනවත් එක්ක මුන් කාලකන්ණි නේද හාමුදුරනේ එහෙමත් ඇදලා ගන්නෙ. කියන්නේ පවතින දේශපාලනට බයිනවා. එතකොට දැන් ඒගොල්ලෝ බයින ගමන් අපිවත් ඇදලා ගන්නවා. එතකොට දැන් මම ඉතින් ඕක දැන් හැමෝමත් එක්ක කතා කරන්න බෑනේ. ධර්ම සාකච්ඡා කරන්න ඉන්න කට්ටියත් එක්ක මම කතා කරන කාරණාවක් තමයි දැන් ඡන්දේ දුන්නට පස්සේ Tamanට ඕන විදිහට පාලනයේ තියේ කියන බලාපොරොත්තු වෙන්නේ දෙන්නේ. අපිට යහපත් අනාගතය. දැන් ඒක නොලැබෙනකොට මොකද වෙන්නේ? දැන් ගැටෙනවා දෝෂය. ඊට පස්සේ අනාගතය සම්බන්ධ බයයි. බය ඊට පස්සේ දැන් කරන්නේ අමෝහ සහගත වැඩ පිළිවෙලද මෝහ සහගත එකද? දැන් අර බයත් එක්ක. පිං වැඩෙන අර්ථයකින්ද ජීවත් වෙන්නේ පාපේ වැඩෙන අර්ථයකින්ද ජීවත් වෙන්නේ? අවෛරේද වෛරේද? තාම තීව්‍ර භයානක තැනකට ගමන් කරනවා. එතකොට දැන් එහෙමයි. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක අපි මේ ලෝකේ කතා කරන ඔය දේශපාලන න්‍යාය අනම්මනම් ඒවත් එක්ක ගත්තාම ලෝකේ පවත්වාගෙන යනවා කියන දරට ඡන්දය ඕනේ. ඒ සර්ව බල ඡන්දය හරි මොන හරි මකුලක් ඕනේ මේක කරගෙන යන්න. හැබැයි අපි ලෝකයෙන් ඈතර වෙන අර්ථයක් කතා කරන්න යනකොට ඒ ධර්මයේ කතා කරන්න යනකොට මේ ලෝකයේ තියෙන පොරපිටියට අහු වෙන්නේ නැහැ. ඒකෙන් නිදහස් වෙන දැනට කතාව තියෙන්නේ. එහෙම පිරිසිනේ බොහොම අතලොස්සයි. ඒ අවංකෝම සත්‍යෙම විමුක්තියක් හොයන පිරිස. එහෙම පිරිසින්නේ ලෝකේ බොහොම අතලොස්සයි. එතකොට ඇත්තටම විමුක්තියක් සත්‍යයක් හොයන පිරිස මේ ලෝකයේ තුල ප්‍රශ්න දන්නව විසඳලා ඉවර කරන්න බෑ. මට මෙතන අදහස ගන්න ඕනේ මේ ලෝකයේ ප්‍රශ්නේ කතා කරන්න නෙමෙයි. එතන මම අදහසක් ගන්නෙ ඡන්දය දැම්ම කියලා කියන්නෙම ඡන්දයත් එක්ක මොනවද තියෙනවද? දෝසා, බය, මෝහ. දැන් මේ ලෞකිකව අපි කතා කරපු දේශපාලනික ඡන්ද දාන කතාව පැත්තකින් තියන්නකෝ. පැවැත්ම කියන්නේම ඡන්දය මුල් කරගත්ත වැඩපිළිවෙලක්. ඒකට ධර්මයේ දෙන වචනේ තමයි ඡන්ද රාගය. ඒක නෙමෙයිද වචනේ? අහලා තියෙනවනේ මේ වචනේ. බුදුහාමුදුරුවෝ ඡන්දයක් පෙන්නනවා. බුදුහාමුදුරුවෝ පෙන්නුවේ ඡන්ද රාගය නෙමෙයි. ඡන්ද රාගයෙන් එතර වෙන්න, ඡන්ද රාගයෙන් නිදහස් වෙන්න ඡන්ද 이르දිපාදය. අහලා දිනවත් දන්නේ මේක. අහලා දිනවනේ ඡන්ද 이르දිපාදය. ඇයි බුදුහාමුදුරුවෝ ඡන්දය කියන වචනේ අරගෙන ඒකට 이르දිපාදයක් පෙන්වන්නේ? මෙතන 이르දි කියන්නේ ප්‍රමුඛ කරනවා කියන එක. පාදය කියන්නේ එතර වීම පිණිස. එතර වීම පිණිස අර්ථයක් පෙන්නනවා බුදුහාමුදුරුවෝ ඡන්ද 이르දිපාදය කියලා. එතකොට එතර වීම පිණිස ඡන්ද 이르දිපාදය පෙන්නකොට පැවැත්ම පදනම් කරගෙන දින මොකක් මුල් කළාද? ඡන්ද රාගය. රාගය තනිව නෙමෙයි දෙන්නේ. රාගයත් එක්ක රාගයේ දෙවනි වේශයේ ද්වේෂයත් රාගය ද්වේෂයයි දෙකම පදනම් වෙච්ච මෝහයත් කියන එක ඔය ඡන්ද රාගය කියන වචන ඇතුලේ විග්‍රහ කරන්න පුළුවන්. එතකොට පැවැත්ම කියන කාරණාව කියන්නේ රාග සහගත, දේශ සහගත, මෝහ සහගත වැඩපිළිවෙල. ඕකේදී අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ සම්මාදිට්ඨික ආදී සූත්‍රවල පෙන්නනවා මහන්නේ මම උඹලාට මේ දේශනාවෙදි පෙන්නනවා අකුසලයට අකුසල මූලයක් පෙන්වන්නම් කියලා බුද්ධ දේශනාව විග්‍රහ කරනවා. අකුසලය කියන තැනට පෙන්වන්නේ කයින් සිදුවෙන වැරදි ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර, වචනෙන් සිදුවෙන වැරදි මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්ප්‍රප්පලාපා, වචනෙන් සිදුවෙන වැරදි සිතුවින් සිදුවෙන වැරදි අවිජ්ජා දෝමනස මිච්ඡාදිට්ඨි. අන්න අකුසලය. අකුසල මූලයේ කවරේදයත් රාගය, ද්වේෂය, මෝහය කියන වැඩ පිළිවෙල අකුසල මූලයි කියලා කියනවා. මේ රාග සහගත. ඒ කියන්නේ පැවැත්ම තුල සැරිසරන්න ඕනේ කියන අර්ථයෙන්ම ඒ කාමරාග, රූපරාග, අරූපරාග මුල් කරගත්ත රාග සහගත වැඩ පිළිවෙල. මේ අකුසල මූලයමයි සත්‍ය දරාගෙන ඉන්නේ. ඒ නිසා තමයි අපිට සත්ව කියලා කියන්නේ. සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන සංඥා විපරීතය මුල් කරගෙන. දැන් මේ පැවැත්ම තුල සත්‍ය දරාගෙන ඉන්න අකුසල මූලය රාගක්ඛය පිනිස, දේශක්ෂය පිනිස, මෝහක්ෂය පිනිස කැපවෙන එක තමයි කුසලයේ සහ කුසල මූලයේ කියන තැනින් අකුසලයෙන් නිදහස් වීම. ඒ කියන්නේ දස අකුසලයෙන් නිදහස් වෙන එක අකුසලයට මේ අකුසලයෙන් නිදහස් වීම කුසලයේ විදිහටත් ඊළඟට රාගක්ඛය, දේශක්ෂය, මෝහක්ෂය පිනිස තියෙන ප්‍රතිපදාව
සාකච්ඡා කරමින් ඒ ප්‍රතිපදාවේ නිමග්න වීම, ඒකේ අනුගත වීම කියන තැනින් කුසලයත් කුසල මූලයත් කියන තැනින් සාංශාරික වැඩපිළිවෙලෙන් එතරව නිබ්බාන ධාතුව නැත්තම් සසර නතර කරගන්නවා කියන තැනින් නිර්වේදයේ විරාගය නිරෝධය ප්‍රතිවේද කරගන්නවා කියන තැනින් කුසල මූලය සාක්ෂාත් කරන තැනකට ප්‍රතිපදාවක් පෙන්නනවා. එතකොට දැන් අකුසලයත් අකුසල මූලයත් කුසලයත් කුසල මූලයත් කියන තැනින් කුසලය කියලා කියන්නේ දස අකුසලයෙන් නිදහස් වීම, කුසල මූලය කියන්නේ නිර්වාණය, නිබ්බාණය. නිබ්බාණය ප්‍රතිවේද වීම පිණිස සසර නැමැති අකුසලයෙන් නිදහස් වෙන වැඩපිළිවෙලට අදාළව ප්‍රතිපදාවේ තීව්‍ර වීම, හික්මීම අවශ්‍යද නැද්ද? ඒකට දැන් ඕනේ මොන ඡන්දේද? ඡන්ද රාගයේද? ඡන්ද රාගයෙන් ඈතර වෙන ඡන්දේද? ඡන්ද රාගයෙන් ඈතර වෙන කැමැත්ත තියෙන්නට ඕනේ. මේක ඔය නැති ප්‍රකරණ ආදී ධර්ම ග්‍රන්ථවල විග්‍රහ කරනවා මේ කුසල මූල තෘෂ්ණාව කියලා. ඒක ඕනේ කියන එක. කුසලයේ කෙරෙහි කැමැත්ත. දැන් කුසලයේ කෙරෙහි කැමැත්ත එනකොට තමයි ඇත්තටම හික්මෙන්න පුළුවන්. නැත්තම් අපේ ඇතුලෙන් මෙන්නේ හික්මීමද නොහික්මීමද? දැන් කවුරු හරි කෙනෙක් දැන් ඉන්න පාලන තන්ත්‍රයට හරි නැත්තම් රටේ කාට හරි බයිනකොට අපිත් ඉන්නේ මේ ප්‍රශ්නෙට හොර වෙලා නම් අපිට මොකද වෙන්නේ? අපිත් අර රැල්ලට අහු වෙනවද නැද්ද? හැබැයි ඇත්තටම Tamanට විමුක්තියක් හික්මීමක් ඕනේ කියන අදහස ඇතුලේ තියෙනවා නම් සත්‍ය කෙරෙහි කැමැත්තක් විමුක්තිය ඕනේ කියන අදහස තියෙනවා නම් පවට ලැජ්ජා බයක් කියන අර්ථය එනවා නම් අර රැල්ලට අහු වෙනවද? මං කියන කාරණාව පැහැදිලිද? දැන් මේ දවස්වල හොඳට බලන්න සමාජය තුල ජීවත් වෙනකොට අපි ගාව රැල්ලට නඩු දාගන්නේව හොඳට නැද්ද? දැන් ඔය ගොඩාරියක් අපි සිතින් කයින් වචනෙන් තුන්දොරෙන් වැරදි කරන්නේ දැනගෙන නෙමෙයි මගේ පිංගුතුනි. නොදැන. මොකද ස්වභාවයෙන්ම අපේ මනස බර තියෙන්නේ කුසලයට ද අකුසලයටද? අකුසලයට බර තියෙන්නේ. මං කියන්නේ හොඳට තෝරගන්න. දැන් මේක තේරුම් ගන්න කැමැත්තක්, ඌමනාවක්, අවශ්‍යතාවයක් එන්නේ ඇත්තටම මේ ලෝකයේ විමුක්තිය මොකක්ද කියන අර්ථය හොයන තැනකින්. ඒ වගේම තමයි ඒ විමුක්තියට හරියටම ප්‍රතිපදාව කියලා තියෙන කවුද කියන විමසීම. මගේ ජීවිතයේ ওই මනසේ නිවීම ගැන දේශනා කරන විවිධාකාර ශාස්ත්‍රවරුන්ගේ දේශනා මම අහලා තියෙනවා. පහුගිය කාලේ ඔයගොල්ලෝ කියවලා තියෙනවා නම් ඔය 80 ගණන් ලංකාවට ආව ක්‍රිෂ්ණමූර්ති කියලා විද්වතෙක්. ඊටාම තීව්‍රව දර්ශනය කතා කරපු විද්වතෙක්. හැබැයි අනුපූර්ව ප්‍රතිපදාවක් නැහැ. එයාත් විමුක්තියක් කියනවා. මේ මොහොතේ නිවනක් විග්‍රහ කරනවා. හරි ලස්සනයි, හරිම ගැඹුරුයි. එතුමාගේ ආభాෂය ලැබුව කෙනෙක් තමයි E.W. අධිකාරම් මහත්තයා. ඊටාම තීව්‍ර දක්ෂ විද්වතෙක් අධිකාරම් මහත්තයා ගැන ගන්න ගොඩක් දේවල් තියෙනවා එතුමාගේ පොත්පත් කියවුවාම. හැබැයි ඊට වැඩිය ඒ කියන කාරණා සමස්තයට වැඩිය බුද්ධානුශාසනාව ඊට වැඩිය ප්‍රායෝගික ඊට වැඩිය ගැඹුරු ප්‍රතිපදාවක් පෙන්නනවා. දැන් කවුරු හරි කියනවා නම් අධිකාරම් චින්තනය නැත්නම් ක්‍රිෂ්ණමූර්ති චින්තනය බුද්ධානුශාසනාව කියලා මම කියනවා නෑ. බුද්ධානුශාසනාව අවබෝධ කරගන්න එතන යම් උපනිශ්‍රයක් තියෙනවා. හැබැයි ඒක බුද්ධානුශාසනාව නෙමෙයි. පැහැදිලිව බය නැතුව කියනවා. මොකද මම ඒක පොත් කාලක් ඒක බැහැගෙන කියෙව්වා. ඊට අවුරුදු ගානකට කලින්. ඊළඟට තව ගලපන කෙනෙක් තමයි ඕෂතුමා. එතුමත් හොඳ දාර්ශනිකයෙක්. එතුමත් දැන් මිය පරලොව ගිහිල්ලා. ඒ පොත්පත් කියලා කවුරු හරි කියනවා ඕෂතුමාගේ දර්ශනයයි බුද්ධ දේශනාවයි එකක් කියලා පැහැදිලිව කියනවා නෑ වැරදි. එහෙම කියන්න බෑ. ඕෂතුමාගේ කියවීම තුලත් අපිට බුද්ධානුශාසනාවේ ගැඹුරු හොයාගෙන ඉන්න යම් උපනිශ්‍රයක් තියෙනවා මිසක් අරකයි මේකයි එකයි කියලා කියන්න බෑ. ඒක මම අද බෞද්ධ භික්ෂුවක් විදිහට බය නැතුව කියනවා. ඒක එතනින් තියෙන්නේ කියලා. මොකද නැත්තම් වෙන දේ තමයි අර ඕෂතුමාගේ දර්ශනයයි ක්‍රිෂ්ණමූර්තිලගේ දර්ශනයයි සද්ගුරුලගේ දර්ශනයයි අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ දාර්ශනික ව්‍යුහයන් ටික ඔක්කොම එකතු කරගෙන අන්තිමට ඒකයි මේකයි බුදුහාමුදුරුවෝ සමාන කරගෙන අනුපූර්ව ප්‍රතිපදාව මගහැරවගෙන මහා භයානක තැනකට ගමන් කරනවා. ඒක තමයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඉතින් එතෙන්ට නොයන්න නම් අපි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ආධ්‍යාත්මික වාදය කියන එක නැත්නම් ස්පිරිචුවලිසම් කියන එකයි බුද්දිසම් කියන එකයි පටලව ගන්න නැතුව මේක පරිශ්‍රණය කරන්න මේක විමර්ශනය කරන්න ඕනේ. එතකොට දැන් මේ විමසීම මේ අර්ථය මේ හැඟීම අපි ගැඹුරට විග්‍රහ කරගෙන යනකොට අපිට හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාදය කියන තැනින් කර්මය කර්මඵලය පුනර්භවය කියන තැනින් ඒ වගේම තමයි මෙලව පරලව කියන තැනින් මව්ගේ ගුණ පියාගේ ගුණ කියන තැනින් මේ ආදී වශයෙන් ලෞකික සම්මාදිට්ඨියෙන් ලොකු අර්ථයක් විවරණය කරලා දෙනවා. ඒ ලෞකික සම්මාදිට්ඨියේ ගැඹුරත් ඇත්තටම මතුවෙන ලෞතර බුද්ධානුශාසනාවක් පෙරදරි කරගෙනමයි. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණා නම් ලෞකික සම්මාදිට්ඨියේ ගැඹුරවත් හම්බ වෙන්නේ නෑ. ඒකත් බොහොම මතු පිටින් කතා කර ඉන්නේ. ඒකෙත් ගැඹුර හම්බ වෙන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච නිසා. බුද්ධානුශාසනාවත් එක්කමයි ඒක විවරණය වෙන්නේ. එතකොට ලෞකික සම්මාදිට්ඨියෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට එනවා කියනකොට තව ගැඹුරුයි.
මොකද ලෞකික සම්මාදිට්ඨිය කියන දණත් තියෙන්නේ කෙලෙස් සහිත සුගතිගාමී අර්ථයක්. දැන් අපි නිවෙනවා කියලා කියන්නේ මතු සුගතියකවත් ඉපදෙන්න තියෙන හැකියාවම. ඒ කියන්නේ සසර පවතින තියෙන හැකියාවම ගෙවන් වෙන්න ඕන. දැන් ඒකට තේරෙන්න පුංචි උදාහරණයක් කිව්වොත් මම මේ වචනේ ගන්නම් මත් එක අමනාප වෙන්න එපා වචනේ ගන්න හොඳේ. දුර ගමන් ගිහින් දින කට්ටිය අත උස්සන්නේ. මම මේ උදාහරණයක් කියන්නේ. ඔය අනුරාධපුර පොළොන්නරුව ඔය මේ යනකොට දුර යනවනේ නේ ගිහිල්ලා ඇතිනේ. ඒ යනකොට අපි টয়ලට් හොයනව නේද වොෂ්රූම් සිංහලෙන් කියන්නේ මොනවද? කකුසි. වචනේ දෙකම අමනාප වෙන්න එපා අදහස ගන්න ඈ. කකුසි කියලානේ කියන්නේ. දැන් ඔය කකුසි අපි හොඳ කකුසියක් හොයනව නේද අපේ වැඩේ කරගන්න. ඈ දැන් කකුසිය ගිහලා කරන්නේ මොනවද? කක්ක දාන එකයි චූ දාන එකයි. ඔකනේ කරන්නේ. හරි. දැන් ඔය වැඩේට අපි හොඳ කක්කුසියක් දැන් සෞඛ්‍ය ආරක්ෂිතව සනීප ආරක්ෂකව ඕගොල්ලෝ ඒ හොඳ කක්කුසියක් වාගෙන මේ වැඩේ කරගන්න මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මට කියන්න කක්කුසියේ මොකද්ද හොඳ නරක කියලා එකක් තියෙන්නේ. දැන් ඔක ලෞකික මට්ටමින් උදාහරණ ගන්න කක්කුසිය හොඳයි නරකයි කියන තැනින් ඒ කියන්නේ පිරිසුදු අපිරිසුදු කියන තැනින් හොඳට තෝරගන්න මම මේ උපමාවක් කියන්නේ කක්කුසිය කියන එක උපමා කළොත් හරියට සසර කියන එකට කක්කුසියේ හොඳ කක්කුසිය හොයනවා වගේ තමයි සුගති අත්බැව්. කක්කුසියේ නරක කක්කුසිය වගේ තමයි. එතකොට සුගතිය වේවා දුගතිය වේවා දෙකම මොනවද? කක්කුසි. තේරෙනවද කියන එක? ඔක අර බුදුහාමුදුරුවෝ කිව්වේ මේ සංස්කරණ වැඩපිළිවෙල උපමා කරනවා ජීගුජ්ජති. අසුචි වලකට අසුචි වැඩපිළිවෙලකට උපමා කරන්නේ මේක. ජීගුජ්ජති කියන තැනින්. සබ්බේ සංඛාරා අට්ඨියති හරායති ජීගුජ්ජති කියන තැනින් විග්‍රහ කරනවා. මේ සමස්ත සංස්කරණ මේ කියන්නේ සසර පවතිනවා කියන වැඩපිළිවෙලම හරියට කක්කවලක ඉන්න පණුව වගේ කියලා. එච්චර අවුල් මේ ඉන්න එක. හැබැයි දැනෙනවද? දැනෙන්නේ නැහැ. ඇයි? මේක සනීපයි. මේ මැස්ම ගගහ ඉන්න එක. සංසාර මැස්ම ගහ ගන්න එක. මේක ගගහ යන්නේ එක සසරේ. ඒක හරි සනීපයි. මෙයාව අල්ලගෙන මෙයාව නතර කරගන්න මෙයාගෙන් නිදහස් වෙන්න කියන එක ඒකට කැමති නැහැ. සැරිසරන්න කැමති චන්ද රාගයට. ඇතුලෙන් එන්නේ චිත්ත මූලයෙන් ඉඳලා තියෙන මේ කැමැත්ත. එතකොට දැන් මේ කක්කුසි සහගත වැඩපිළිවෙලක අපි ඉන්නේ. නරාවලක ඉන්නේ. සසර කියන නරාවලේ. දැන් ගොඩ යන්න නම් අපිට ඕනේ අත්තටක් කලන වැටක්. අන්න මොකද්ද ගොඩ යන කලන වැට? අත්තට. බුද්ධානුශාසනාව. ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළලා සීහනාද කරන්නේ මම ඔබලට පවතින සුදුසු දහමක් හොයාගත්තා කියලා නෙවෙයි. අනේක ಜಾති සංසාරයක් සැරිසරන වැඩපිළිවෙල නතර කරගන්න ඒ දහම හොයාගත්තා. ඒ අවබෝධය සම්පූර්ණ කළා. ඊට පස්සේ තමයි ඒකායන අයම් බික්කවේ මග්ගා සත්තහනං විසුද්ධියා කියලා මේ අර්ථය විවරණය කරන්නේ. සත්‍යයේ විසුද්ධිය පිණිස, ඊතර වීම පිණිස ඒකායන මාර්ගයේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්ඨානය, ඡන්දචිත්ත විරිය විමර්ශා මුල් කරගත සතර ඊර්තිපාද ඔය විදිහට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයක් දේශනා කරනවා. මක් පිණිසද? පවතිනද නවතිනද? පවතිනද නවතිනද? නවතින්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය නැත්නම් ආර්ය ධර්මයේ කියන තැන අවබෝධ වෙන්න නම් අර පදනම ඕනේද නැද්ද? ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හදලා දෙන මෙලව පරලව ඇත කියන තැනින් ගුණ ධර්මය කියන තැනින් මව්ගේ ගුණ පියාගේ ගුණ දකින්න කියන තැනින් මෙලවත් පරලවත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රහ්මණයෝ ලෝකේ වැඩ ඉන්නවා කියන විශ්වාසය කියන තැනින් ඒ පදනම ඕනේද නැද්ද? ඒ පදනම ඕනේ මගේ පිටුතුනේ. ඒක හරියට මහා සෑය බඳින වෙලාවේදී මහා සෑයට අත්තිවාරම දානවා කියලා කොච්චර වාරයක් ගිලනවද ඒ අත්තිවාරම? අත්තිවාරම. හත් වතාවක්ද කොහෙද ගිලනවා කියලා කියනව නේද? ඈ? ඒ පදනම මතු පිටට පේනවද? නෑනේ. අන්න ඒ වගේ තමයි සත්පුරුෂ ධර්මයේ පදනම් කරලා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගැඹුරු ප්‍රතිවේද කරගන්න දැනට අපිට හදලා දෙන පදනම ඒක පේන එකක් නෙමෙයි. ඒක පේන්න තියෙන එකක් නෙමෙයි. ඒක අපි ගාව වැටෙන්න ඕන එකක්. ඒ පදනම ඒ අර්ථය අපේ ගාව තීව්‍ර වෙන තරමටම ඒ කියන්නේ මනුස්සකමක් කියලා යන්තම් තියෙනවා නම් හරි ඒ මනුස්සකම තීව්‍ර වෙන තැනකින් තමයි උත්තරීතර මනුෂ්‍ය ධර්මය අවබෝධ කරන තැනට ඒ කියන්නේ ආර්ය ධර්මයේ ප්‍රතිවේද කරන තැනට පරිසරය හැදෙන්නේ. පවට ලැජ්ජා බය කියන දේව ධර්මයේ කියන යන්තම් හරි තියෙනවා නම් ඒක අර ආදි බ්‍රහ්මචර්යා පඤ්ඤා සූත්‍රයේ පෙන්නනවා අනුමාත්‍ර වරදේ බිය දකින්න නුවණකින් මේක යෙදෙන්න ඕනි කියන එක.
අනුමාත්‍ර කියන්නේ පුංචි වැරද්දත් වැරද්ද විදිහට අඳුන ගන්න පුළුවන් නුවණක් එන්න ඕනි කියන එක. අපිට ඕකට ලස්සන අර්ථයක් ගන්න පුළුවන් තැනට සුදුසු නුවණ කියන තැනින්. මේ වෙලාවේ මම වරද්දාගෙන ඉන්නේ කොතනද? ඒ වැරද්ද අඳුනගත යුතුයි කියන තැනින් ඒ නුවණ තීව්‍ර වෙන්න ඕනේ. දැන් තෙමේ පැවැත්ම තමන් කියන තැන අපිට දැනෙන හැමසම හරි කියන තැනකින්. මං කරන කියන හිතන එකේ අවුලක් නෑ. ඒකේ වැරද්දක් නෑ කියන තැනින්. හැබැයි ලෝකෝත්තර ධර්මයේ කියන තැනට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගැඹුරු විවරණය වෙන තැනට එනකොට බොහොම පැහැදිලිව පෙන්නනවා මේ වරද්දාගත්ත මිච්ඡා සහගත වැඩපිළිවෙලක් තියෙනවා උඹලට අවබෝධ කරගන්න. මිච්ඡා සහගත වරද්දාගත්ත වැඩපිළිවෙලක් තියෙනවා. මෙන්න මේ වැරද්ද අඳුන ගන්න තීව්‍ර වෙන තරමටම තමයි වැරද්දෙන් නිදහස් වෙන නිවැරදි වීම කියන තැනින්, ඈතර වීම කියන තැනින්, ඒ කියන්නේ සුගතියත් සමතික්‍රමණය වෙච්ච ලෝකයෙන් ඈතර වෙන නුවණ පහල කරන තැනට මේ අර්ථය ගන්න පුළුවන් වෙන්නේ. අන්න එතෙන්ට එන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය කියන තැනින් ඇත්තටම ධර්මයේ තියෙන ගැඹුර ප්‍රතිවේද කරන්න නැත්නම් නතර වෙන්න, ඈතර වෙන්න දේශනා කරපු මේ ධහමේ ගැඹුර අපේ හදවතට දනව ගන්න නැත්නම් ඒක අවබෝධ වෙන්න ඒ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි මොකක් තියෙන්න ඕනිද? ඕගොල්ලෝ කියන වචනේ තමයි සද්ධාාවක්, ගෞරවයක් කියන තැනින්. ඒ වචනේ තුල තමයි අර කියන පළවෙනි ආරක්ෂකයා බුද්ධානුස්සතිය. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදුයි කියන තැනින් අපිට අපේ බුදුහාඳුරංගව දැනෙන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යයට ඇතුළු වෙන්න, ඒ රාජ්‍යයේ පුරවැසියෙක් වෙන්න ජීවිතයේ දෙවනි කළ මේ උතුම් ප්‍රතිපදාව කෙරෙහි කැප වෙනවා කියන අර්ථයේ හදවතේ තියෙන්න ඕනේද නැද්ද? එතෙන්ට එන්න ඕනේ. අන්න බුද්ධානුස්සතිය බුදුන්ව ස්මරණය වෙන්න ඕනේ හැම මොහොතකම. මේ උන්වහන්සේ ලෝකේ පහළ වෙන්නේ නවතින්න කියන්න කියන තැනට. මේ ඈතර වීම පිණිසයි අපිට මේ ධහම දීලා තියෙන්නේ. ඒ උදෙසා අපි කැප වෙන්න ඕනේ කියන තැනට. මෙන්න මේ හැඟීම තමන්ගේ ජීවිතේම දරා ගන්න පුළුවන්. කියන තමන්ගේ හදවතින්ම දරා ගන්න පුළුවන් තැනකට එනවා නම් අන්න එතන වැඩෙන මොහොතක් ගානේ වැඩෙන්නේ කවුරු පිළිබඳ ස්මරණය වීමද? බුදුන් පිළිබඳ වෙන ස්මරණය බුද්ධානුස් මෘතිය. දැන් බුදුන් ස්මරණය වෙනකොට එතන බුදුන් විතරද වැඩ ඉන්නේ? බුදුන් එක්ක ධර්මයේ වැඩ ඉන්නවා. ඒ ධර්මයත් එක්ක මහා සංඝ ගුණයක් පෙන්නනවා. එතකොට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති කියන තුනම එතන තියෙනවා. පැහැදිලිද කියන කාරණාව? මං කියාගෙන යන අර්ථය පැහැදිලි වෙනවා ඇති. බුද්ධානුස්සති. අන්න මං කිව්වා මාර්ගයට සෙන්පතිව 4 දෙනෙක් ඉන්නවා ආරක්ෂා කරගෙන. බික්ඛු කියන තැනින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම මේ රැකවරණය මේ 4 දෙනා හරහා ලැබෙනවා. බුද්ධානුස්සති මෙත්තංච. මෙත්තාව කියන්නේ මොකද්ද? දැන් මොන මෛත්‍රියද මෙතන විග්‍රහ කරන්නේ? කොහොමද අපි මේ මෛත්‍රිය අර්ථකථනය කරගන්නේ? මෛත්‍රියට තියෙන සරලම සිංහල අර්ථකථනය මොකද්ද? ඔකුල නිකන් බයලා වගේ මන් දිහා බලාගෙන මාව යකෙක් වගේ දෙපෙන්නේ නෑ නේද? මොකද්ද මෛත්‍රිය කියන්නේ? මෛත්‍රිය කියන්නේ මිතුරුකම කියන එක. හරි. මිතුරුකම කියන අර්ථය. හොඳට බලන්න අපි දැන් ලෝකයේ තුල මේ පැවැත්ම තුලත් තියාගෙන ඉන්නේ මොකද්ද? ඉන්ෆිනිටි එක. මේ සසර ගමන කියන්නේ මිතුරු කරගත්ත වැඩ පිළිවෙල නෙමේද? දැන් මේ මිතුරු වේදයෙන් ඇවිල්ලා තියෙන කවුද? මේ සසර කියන මිතුරු වේශයෙන් ඇවිල්ලා තියෙන කවුද? ඊටාම දරුණු හතුරෙක්. ඔය ආචාර්ය මන්බුරුද තෙරුණ වහන්සේ හරිය ලස්සන අර්ථයක් කියනවා මේ සෑම අරමුණක්ම මේ පෙනෙන ඇහෙන දැනෙන විඳින සෑම මොහොතකම මේ හතුරට අපි අහු වෙනවා. හැබැයි මේ හතුර එන්නේ හතුරු වේශයෙන් නෙමෙයි, මෙයා එන්නේ මිතුරු වේශයෙන්. මේ සෑම අරමුණකටම අපිව සත්‍යව රැවටිලා ඉන්නේ. මේ සෑම අරමුණකම මේ රැවටීම තීව්‍රව තියෙන මිතුරු වේශයෙන් ආපු හතුරෙක් ඉන්නේ. හැබැයි හතුරගේ හතුරු කම පේන්නේ නැහැ. මොකද මිතුරු වේශයෙන් මේක වහලා තියෙන්නේ. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, ස්පර්ශාරම්මන, ධම්මාරම්මන කියන තැනින් මේ අරමුණෙහි සත්‍යය රැවටිලා ඉන්නේ. අරමුණෙහි බැසගෙන ඉන්නේ. නිමිති අනුනිමිති ව්‍යංජන අනුව්‍යංජන අරගෙන. දැන් සංසාරයේ වැඩපිළිවෙල කියන්නේම මිතුරු කරගන්න හොඳ එකක් නෙමෙයි. මොකද සසර වැඩපිළිවෙල කියන්නේ මේ පෙනෙන ඇහෙන දැනෙන විඳින ක්‍රියාවලිය මුල් කරගත්ත ඇලෙන ගැටෙන මුලාසහගත යන මේ ගමනම මිතුරු කරගන්න සුදුසු එකක් නෙමෙයි. මේක හතුරු සහගත වැඩපිළිවෙලක්. එතකොට මේ හතුරගෙන් වෙන් වෙන්න අර්ථය දීපු උත්තමයා තමයි නියම මිතුරා. ඒ නිසා ඒ මිතුරට අපි ලස්සන නමක් කියනවා. අනාථ
නාථයාණන් වහන්සේ. අහලා තියෙනවද එහෙම නමක්? ඇයි අනාථ නාථයාණන් වහන්සේ කියන්නේ? මේ අනාථ වෙලා ඉන්න අපිට අනාථ සසරින් එතර වෙන්න නාථ මාර්ගය, නිවැරදි මාර්ගය, සරු මාර්ගය දේශනා කළ උත්තමයා. හරිම මාර්ගය දේශනා කරපු තැනින් අනාථනාථයන්න් වහන්සේ කියලා කියනවා. එතකොට මම එතන ගත්ත වචනේ ගන්න බුදුහාමුදුරන්ට අනාථනාථයන්න් වහන්සේ කියලා කියන්නෙම අනාථ වෙලා ඉන්න අපිට ඈතර වෙන්න අර්ථය විවරණය කළා කියන තැනින්. ඒ ධහම විවරණය කළා කියන තැනින්. එතකොට බුදුහාමුදුරුවෝ අනාථනාථයන්න් වහන්සේ. අපි නාථද අනාථද? අපි ඔක්කොම අනාථයි. දැන් එතකොට මමත් අනාථයි නම් මගේ ඉදිරියෙන් ඉන්න අයත් අනාථයි නම් අපි අපිට උදව් කරගන්න ඕනේද නැද්ද? දැන් වෛරය, තරහව, ඊර්ෂ්‍යාව, කොහොකකම් ඕව වපුරලා වැඩක් තියනවද? ඇයි? මේ ලෝකේ ಜಾති ભેද, වර්ගවාදී, ආගම් ભેද ඔක්කොම පැත්තකින් දාලා අර මෛත්‍රිය මෙත්ත සූත්‍රයේ තියෙන දිග සත්තු, කොට සත්තු, මහත් සත්තු සියලු සත්වයන් කෙරෙහි සමමෙතක් වැඩෙන්න ඕනේ අර්ථයක් දේශනාවේ පෙන්නනවා. හොඳට තෝරගන්න මම මේ කියන කතන්දරේ. අනාථ නාථයාණන් වහන්සේව නම් අපි පිළිසරණ කරගෙන ඉන්නේ සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත ගුණයක් වැඩෙන නුවණක් අපි ගාව වැඩෙන්න ඕන. ඒක වැඩෙන්න නම් අපිට පේන්න ඕනේ මුලින්ම පේන්න ඕනේ අනුන්ගේ අනාථකමද තමන්ගේ අනාථකමද. මෙතන අනාථකම දැනෙන්න පටන් ගත්තොත් තමයි අර කියන අත්ුප්පනායක ධර්ම. තමන්ට තමන්ගේ ප්‍රශ්නය හොඳටම දැනෙනකොට තමයි තේරෙන්නේ මම වගේම තමයි මගේ ඉදිරියෙන් ඉන්න අයත් අසරණයි. අනාථයි. දැන් ඒ අතර පිරිසක් ඉන්නවා කියලා හිතන්න. මව් ගුණයක් තේරෙන්නේ නැහැ, පිය ගුණයක් තේරෙන්නේ නැහැ, කර්මඵලයක් තේරෙන්නේ නැහැ, මතු උප්පත්තියක් තියෙනවා කියන එක. ඉපදීමෙන් මරණින් පස්සේ මේ තණ්හාව තියෙන තාක්කල් සසර ගමනක යනවා කියන එක මෙලෝ සසරක් ගැන අදහසක් නැති. කන්‍යාවී නිසා මිනී මරණ කවුරු හරි ඉන්නවනම්. නැත්නම් වෙන මොන හරි ආගමික මූලධර්මවාදී වරද්දගත් දෘෂ්ටි දාගෙන කවුරු හරි ලෝකේ පාප කර්ම කරන පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස කෙරෙහි අපි ඇත්තටම අවබෝධයකින් ජීවත් වෙනවා නම් එන්නේ ඕනේ තරහද්ද මෛත්‍රියක්ද? මට අවංක උත්තරයක් දෙන්න. මෛත්‍රියක්. ඇයි? ඒ මිනිස්සු දෘෂ්ටියෙන්ම අනාතයි. අසරණයි. මං කියන එක පැහැදිලිද? ගුණ ධර්මයක් වැඩෙන තැනකින් අර්ථයක් ධර්මයක් විවරණය වෙන තැනකින් හැඟීමක් ගන්න හැකියාවක් නෑ. ඒ අර්ථයෙන් මම දකිනවා පින්වතුනි කියන්න කනගාටුයි. අද සිංහල බෞද්ධය කියන ගොඩාක් දරුවෝ නිරාගමික වෙලා. ඊටාම දරුණු විදිහට. මොකද ඒගොල්ලන්ට මේ ලෞකික සම්මාදිට්ඨිය අදහසක් පේන්නේ නෑ. ඒගොල්ලන්ට බුදුහාමුදුරුවන්ව පේන්නේ සමහර අයට. මම කියන්නේ හැමෝටම කියලා බුදුහාමුදුරුවෝ පේන්නේ පාත්‍රයක් අතින් අරගෙන අනිත් උන්ගේ තියෙන ඒවා කඩා වඩා ගන්න ගියපු මිනිස්සෙක් වගේ. එහෙම තැනකට ගමින් තියෙනවා. ස්වාමින් වහන්සේලාව පේන්නේ පන්සල් වල ඉන්න නිකම් පිම්බත් ගිලගිල ඉන්න මේ සත්‍ය මේ කියන කතාව අද කතා කරන්න මිනිස්සු බයයි. මොකද හේතුව ඔහොම kuham අපිත් ආගම්වාදී වර්ගවාදී වෙයි කියලා. නෑ මගේ පිටුතුනේ මේක කියන්න බය වෙන්න එපා. මේක මං කියන්නේත් ඒකමයි. මේක බය වෙලා මේක ඇත්තටම මේක කියන්න ඕනේ දැන්. අපේ දරුවෝ ටික පුදුම විදිහට අනාථ වෙමින් ඉන්නවා. 6 වසර 7 වසර 8 වසර 9 වසර 10 වසර වල ඉඳලා මේ ඔන්ලයින් අධ්‍යාපනක මම කියන්නේ ඒවා අයින් කරන්න කියලා. ඒවා තියෙන්න ඕනේ. අද අපි බණ ටිකක් හරි කියනවා නම් YouTube එකකට හරි යන්නේ මේ ඔන්ලයින් ක්‍රමයක් හරි මොකක් හරි ක්‍රමයක් එක්කනේ. මට කියා ගන්න ඕනේ මේක ඇතුලේ ඊටාම වේගෙන් ಗುಣධර්ම ටික පිරිහෙන තැනකින් ලෞකික සම්මාදිට්ඨියක් නැති වෙන තැනකට මේ සමාජයේ ගමන් කරමින් ඉන්නවා. ඒකට දැන් ඇවිල්ලා තියෙන ලස්සන වචන තමයි නිරාගමික කියන වචනේ. ඒ කියන්නේ ආගමක් නැහැ අපිට කියලා. දැන් වැඩේ ඒගොල්ලන්ට පේන්නේ ආගමක් නැති එකත් ආගමක් කියන එක. ඇයි? ආගමක් නැති දෘෂ්ටි ජාලය ඒගොල්ලෝ අදහනවා. තේරුවද කියන එක? ආගමක් නැති එකත් ඒගොල්ලන්ගේ ඇදහිීමක් වෙලා තියෙන්නේ. ඒ තර්ක කළොත් මේව කළොත් බිඳ හලන්න පුළුවන්. නමුත් එහෙම වැඩක් නැහැ. Tamanටම දැනිලා එන්න ඕනේ මේ කතාව. මං කියන එක පැහැදිලිද ඕගොල්ලන්ට? ඒක නිසා ඒක දැනෙන්නත් අපිට මේ බෞද්ධ සංස්කෘතිය කියන තැනින් මේකේ අර සංස්කෘතියක් කියන නිර්වචනයට එහා ගියපු මෙතන ගුණයක් විවරණය කරන තැනකට මනුෂ්‍ය ධර්මය, පවට ලැජ්ජා බය කියන දේව ධර්මයේ කියන තැනින් ඒ පදනමත් එක්ක අපි ගැඹුරට යන්න ඕන. එතෙන්ට වට පරිසරයක් එක්කයි මේ සමස්තය අපි සාකච්ඡා කරන්නේ. මොකද අර පදනම නැත්තම් මේක අල්ලන්න බෑ. අර ගැඹුර ප්‍රතිවේද කරන්න බෑ. ඇත්තරම නිවන් දකින්න බෑ. ඇත්තරම නිවන් දකින්න ඕන නම් මේ පදනම තියෙන්න ඕන. නිර්වාණ අවබෝධ කරනකොට මේ පදනමත් රකින්න බෑ කියන එක තේරෙනවා. ඒක තේරෙනවා. මේක රකින්න බෑ, මේක රැකෙන එකක් කියන එක. ඒ රැකෙන දරට එන්න නම් ඉදිරියෙන් අහන ශ්‍රාවකයෝ සබුද්ධික වෙන්න ඕනේ ධර්මයේ තුල.
ඒගොල්ලෝ ධර්මයේ අනුපූර්ව ප්‍රතිපදාව හරියට තේරුම් ගන්න ඕනේ. ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන උත්තම ප්‍රතිපදාවක් මෙතන තියෙන්නේ කියන එක විග්‍රහ වෙන්න ඕනේ. ඒ විග්‍රහ වෙන තැනට එනකොට සියලුම සත්‍යයන් කෙරෙහි සමමෙතක් වැඩෙන අර්ථයක් දැන් වඩනවද වැඩෙනවද? අර නුවණ තීව්‍ර වෙනවා නම් බුදුහාමුදුරුවොත් එක්ක ධර්මයත් එක්ක සංඝයාත් එක්ක මේ නුවණ තීව්‍ර වෙනවා නම් මෛත්‍රිය කියන්නේ වඩන එකක් නෙමෙයි. මෛත්‍රිය මක් කෙරේ කරගෙනවද? වැඩෙන එකක් ගන්නවා. මේ හැමෝම අසරණ වෙලා ඉන්නේ. දෘෂ්ටි ජාලයෙන් අසරණ වෙලා ඉන්නේ. වරද්දාගත් දෘෂ්ටි ජාලයකට අහු වෙලා ඉන්නේ. මේ අසරණලා වරද්දගෙන ඉන්න සත්‍යයට ගැලවෙන්න උදව් කරන්න ඕනේ කියන තැනින්. අන්න මෛත්‍රියක්, කරුණාවක්, හික්මෙන්න පරිසරයක් හදලා දෙන දැනකින්. කවුද දැන් දෙවනි ආරක්ෂකයා? මෛත්‍රිය, මෙත්තාව. ඊළඟට මොකද්ද? අසුභය. අහලා තියෙනවනේ. මොකක්ද අනේ අසුභයි කියන්නේ? මොකද්ද මේ අසුභ කියන්නේ? අපි ගමු. දැන් ඔන්න බලන්න. ලෝකයේ තුල ජීවත් වෙනකොට පැවැත්ම තුල ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දැසිදස්සෝ අම්මා තාත්තා නංගි මල්ලි බාප්පා මහප්පොච්චා මේ ලෝකේ අපි හොඳයි කියලා ආශ්‍රය කරන ගොඩාක් දේවල් තියෙනවනේ. මේ එකක්වත් අපිට පේන ඇහෙන දැනෙන වැඩ පිළිවෙල ඇතුළේ නිකන් අසුබයි වගේ එකක් දැනෙනවද? දැන් හිතන්න ඕගොල්ලෝ කැමතිම නළුවෙක් මෙතනට එනවා. අපි හිතමු ෂාරුක් ખાන් කියලා. මට එඩි ලස්සනයිනේ. මනුස්සයා මෙතනට එනවා. දැක්කම හපෝ දෙතිස් කුණුප කොට්ටාසයක් දච පංචකයක් ඕව පේනවද? අම්මේ හරි ලස්සනයි නේද? දැන් වයසට යනකොට නම් සමහර අම්මලා තාත්තලා කියන අපිට නම් ඉතින් දැන් ඒව නෑනේ. අපිට නෑනේ. දැන් මෙතනට විජේ කුමාරතුංග වගේ ආවොත් එහෙම. ඔන්න ආච්චිලා කාලේ වීරයෝ. දැන් මම කියන කතාව තෝරගන්න. අසුභය කියන තැනට අර්ථය ගන්න නම් සුභ වෙන්නේ කොහොමද කියන එක අපි බලන්න ඕනේ. මොකද අසුභය හරියටම පේන්නේ. ඒ කියන්නේ අසුභය අවබෝධ වෙන්න පැවැත්මම සුභ වෙලා තියෙන්නේ කොහොමද කියන අර්ථය. අපි පරේක්ෂණය කරන්න ඕනේ. ඒ පරේක්ෂණයේ තීව්‍රතාවය තමයි අරක අසුභය කියන්නේ නුවණක් පහළ වෙන. මේ ලෝකේ සුභයි කියලා එල්බ ගන්න වටිනවද කියන තැනින්. එතෙන්ටයි අසුභ ඥානය කියන එක වැඩෙන්නේ. හැබැයි අසුභය කියන එක නුවණක් විදිහට Taman තුල අවබෝධ වෙන්න නම් මේක සුභයි කියලා අපි පැවැත්ම තුල බැසගන්නේ කොහොමද කියන එක පරේක්ෂණය කරන්න ඕනද නැද්ද? පරේක්ෂණය කරන්න ඕන. දැන් හිතන්න කෙනෙක් ඉන්නවා කාලයක් භාවනා කරලා කිසිම මේකක් නැහැ. හරීම හොඳට මේව කළා අපි හිතමු කසාද බඳිනවා කියන ඒවත් ප්‍රතික්ෂේප කරලා ඔහොම හිටපු චරිත ඉන්නවනේ මේ සමාජයේ. ඔය එක්තරා කාලයක මම ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවකදී අහපු එකක් තමයි එක්තරා භාවනා මධ්‍යස්ථානයක ගුණධර්ම පුරාගෙන ධර්මයේ තේරුම් ගන්න දහම ඉගෙනගෙන පිළිවෙත් පුරාගෙන හිටපු එක මහත්තයෙක් සතෙක්වත් මරලා නැහැ. තාම හොඳට පංචිල් පද පහ ටික ආරක්ෂා කරගෙන හිටපු මහත්තයෙක් අවුරුදු ගානකට පස්සේ මේ හාමුදුරුවන්ට හම්බ වෙනවලු වැලිකඩ බන්ධනාගාරයේදී. ඒ කියන්නේ අවුරුදු ගානකට කලින් ආරාමයක හිටපු මහත්තයෙක් ඊට පස්සේ ටික කාලෙකින් එයා ආරාමෙන් ගිහිල්ලා ආරාමෙ දිගට ඉඳලා නැහැ. ඒ ආරණ්‍ය සේනාසන භූමිය දිගට ඉඳලා නැහැ. එයා ගිහිල්ලා මේ ලොකු ස්වාමීන් වහන්සේට අවුරුදු ගානකට පස්සේ වැලිකඩ බන්ධනාගාරයේදී හම්බ වෙනවලු. දැන් මේ හාමුදුරුවෝ දැක්කට පස්සේ අඳුනගෙන ඔබට මොකද උනේ කියලා ඇහුවලු. උදේ කොවලු ස්වාමීන් වහන්සේ මම අවුරුදු ගානක් ඔබ වහන්සේලාගේ ඇසුරු ඉඳගෙන මේ ආරාම භූමියේ ඉඳලා ඊට පස්සේ ගෙදර ආවට පස්සේ අපේ අම්මයි තාත්තයි මාව කසාද බැඳුවා. දවසක් මම කසාද බැඳපු නෝන මම ගෙදර එනකොට වෙන සම්බන්ධයක් ඇති කරගෙන හිටපු අවස්ථාවක් දැක්කා. ඒ වෙලාවේ මට ආපු තරට මට අතරහුව වෙච්ච අර මල් වාසියක් වගේ එක අතරහුවලා මං ගැහුවා අර මිනිස්සයාට. ඒ මිනිස්සයා මැරිලා වැටුණා. මම ජීවිත කාලෙටම කොහොමද මං කියන කතාව තේරෙනවද? දැන් අර ගුණධර්ම පුරාගෙන යථාර්ථයක් අවබෝධ කරගන්න ඕනේ කියලා හිටියත් දැන් මොකද වුනේ මේ මිනිස්සයාට? අර පැවැත්මේ තියෙන වටිනාකම් හොයාගෙන ගිහිල්ලා මේ පැවැත්ම තහවුරු කරගන්න තැනකට ගිහිල්ලා අවසානයේදී මහා විනාශයට ගමන් කරලා තමන්ගේ ජීවිතේ ඉතුරු කාලය හිරගෙදරක ගත කරන තැනකට පවාපත් වෙන්න සිද්ධ වුණා. දැන් ඒකයි මගේ පින්වතුනි අපේ ජීවිතවලට මොන මොහොතේ මොන කුණ්ඩ වාලේ පාත් වෙයිද දන්නේ නැහැ. අපි දැන් දක්ෂ වෙන්න ඕනේ. අපි දැන් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඇත්තටම අපේ ජීවිතයට ලැබිලා තියෙන මේ මනුස්ස ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන යථාබෝධයක් විවරණය කරගන්නවා කියන දැනකට ප්‍රතිපදාව තීව්‍ර කරගන්න තැනකින් දක්ෂ වෙන්න. ඒ දක්ෂතාවය ඇති කරගන්න යනකොට මේ ලෝකේ කිසිම භෞතික වස්තුවකට වටිනාකමක් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව ගෙවන් වෙන්න ගන්නවා. මේ වටිනාකම දෙන්න පුළුවන් හැකියාව. දැන් අපි මේ හැම දෙයක්ම රැස් කරගන්නේ ඒකරසු කරගන්නේ. ඒක ද්‍රව්‍ය වස්තු විදිහට කියන තැනින් සත්පුද්ගල කියන තැනින් මේ හැම දෙයක්ම මම මගේ කියන බාර ගැනීම. ඒක නෙමෙයිද අපි ගාව තියෙන්නේ. ඊටාම තියෙනවද නැද්ද? තීව්‍රව.
ඒ බාර ගැනීම තුල දැනෙන්නේ මේ අසුභවාදී වැඩපිළිවෙලක් මේ ගන්න සුදුසු නැති එකක් මේ ගන්නේ කියලාද නැත්නම් මේක හරි හොඳයි වටිනවා සාරයි කියලාද ගන්න. ඔක ටිකක් අර තේරුම් ගන්න පුංචි කතාවක් කියන්නම්. දැන් අපි අපේ ජීවිත කාලය පුරාම ගත්තොත් චූටි කාලේ අපි කෝම්පිටු ගහ ඉන්නකොට ඒ වැඩේ අපිට කොච්චර ජොලිද? ඈ කෝම්පිටු ගහ හිටපු එක කොබන් කෝම්පිටු ගහලා තියෙන කට්ටිය. කෝම්පිටු ඔක්ක ගහලා නැත්නම් වැඩක් නැහැ. මම යනවා යන්න නැගිටලා මෙතනින්. කෝම්පිටු ගහලා ඒක මාර ජොලිනේ. එනේ ජොලි ඒ වැඩේ. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට අර සාමාන්‍යයෙන් ඉස්කෝලේ 6 7 වගේ වයසට එනකොට කෝම්පිටු ගහනවා කියන එක දැන් අයින් වෙලා ගිහලා. දැන් සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන ඒවා නැත්නම් වෙන වෙන මොනවා ගේම්ස් ගහන ඒවා මේවා තමයි දැන් සුබ වෙලා තියෙන්නේ. දැන් කෝම්පිටු ගණන් ගන්නෑ. දැන් අරක හොඳයි. ඊට පස්සේ ටිකක් තව ටිකක් ලොකු වෙනකොට පුට් සයිකලයක් පදින එක මෝටර් බයික් එකක් පදින එක කොල්ලෙක්ට නම් ගෑල් ළමෙක්ට නම් තව ටිකක් ඔය මොන හරි ඔය තියෙන මොන හරි ඒගොල්ලෝ හොඳයි කියලා ගත්ත ටිකක් එහෙම. ඊට පස්සේ තරුණ වෙනකොට අර එකක් ගණන් ගන්නවද? ඔහොම කියලා වයසට යනකම්ම අන්තිමට අපි මුළු ජීවිත කාලෙම අර කෝම්පිට්ටු ගහනකොට තිබිච්ච හැඟීමම තමයි ලොකු වෙනකොට වෙනත් ඒවාෙන් ඇවිල්ලා තියෙන්නේ. මං කියන එක තේරුණාද දන්නේ නැහැ. දැන් කෝම්පිට්ටුව ගහලා සතුටුුනේ සැප හෙව්වේ යම්සේද ඒ වගේ තමයි අපි තරුණ වයසට එනකොට මැදිවස් දැන් මේ කාලේ මම දකින එක තරහ අර්ථයක් තමයි අපේ මං ගිහි කාලේ ඉන්නකොට මීට අවුරුදු 10කට විතර කලින් දැක්ක එක අර්ථයක් තිබ්බ මගේ පින්වතුනේ ඒ තමයි මේ අපේ ආච්චි අම්මලා සීලක තිබ්බත් අර මොකද්ද මේ වැඩිහිටි සමිතිය. ඒකේ වර්ෂ අවසානයේ තියෙන කොන්සර්ට් එක. මේකේ කට්ටිය මොකද දන්නවද කරන්නේ? අර ලෙච්ච මීලට කංකාලන්ට ඇඳගෙන තේ කූඩේ පිටේ බඳන් නුඹේනවා කන්ද උඩින් මම දැක්කේ හුඟ කලකට පස්සේ ලෙච්ච මී ගියාකට දැන් කට්ටිය ස්ටේජ් එකට නටනවා. දැන් කට්ටිය හරි ආසාවෙන් යන්නේ ඒ වැඩේට. ඒ ආච්චිලා සෙට් එක. මම දවසක් කල්පනා කරනවා දැන් මේ බණක් භාවනාවක් කරන් ඉන්න ඕනේ කට්ටිය කොහෙද මේ යන්නේ? දැන් බැරි වෙලාවක හිතන්න ඔය කොර ඉන්න වෙලාවක මොකක් හරි ගාලා heart attack එකක් හරි ඇවිල්ලා දැන් අරකට පෙරේත කමින්නේ මැරෙන්නේ. මං කියන එක තේරුණාද නැහැ. ඉතින් ඒ වගේ දැන් ඒ කියන්නේ අපි මේ ගෙවාගෙන යන වැඩපිළිවෙල තුල මේ සුබයි කියලා ගන්න හොඳ එකක් තියනවාද කියන පරේෂණය ඒක චූටි කාලේ ඉඳලා හරි තරුණ කාලේ ඉඳලා හරි වැඩි වයසේදී මැදි වයසේදී ඒක ආවේ නැත්තම් ඔය අසුබ නුවණට එන්න බෑ. දැන් අද ගොඩක් වෙලාවට මම දකින්නේ අසුබ භාවනාව කියලා කරන්නේ මේක බලෙන් පිළිකුල් කරන්න යන එකක්. බලෙන් පිළිකුල් කරන්න බෑ මේක. පිළිකුල කියන එක නැත්තම් පටික්කුල මනසිකාරය කියන එක. නැත්තම් මේ අර්ථය විවරණය වෙන්න අසුබ නුවණ පහළ වෙන්න නම් අපිටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ, අපිටම අවබෝධ වෙන්න ඕනේ මේක ගන්න වටින එකක් නෙවෙයි කියන තැනින්. ඒ නුවණ තීව්‍ර වෙන තැනකට පරේෂණය වැඩෙන තැනකින් තමයි අසුභානුස්සතිය කියන තැනින් මේක විග්‍රහ වෙන්නේ. ඔකෝ අර මම දේශනාවලදී සමහර දවසට කියන කවියක් තියෙනවා අපේ පැරණි මුතුන් මිත්තෝ කියපු කවියක්ම ඔය අර ඔයගොල්ලෝ අහලා තේ සමහරලාට ඔය කන්දේ ගෙදර දොර නවයක් තනාලා බැන්දේ තද ඇන යතුරු දමාලා ඉන්නේ 900ක් වැල්ගෙන ගොතාලා මණ්ඩේ යන්නේ අද තනියම දමාලා. කන්දේ ගෙදර කියන්නේ මේ කය, මේකේ දොර නවේ කියන්නේ මේ ඇස් දෙක, කන් දෙක, නහය, දිව, තව මුත්‍රා කරන පැත්තයි අසුචි කරන පැත්තයි ඔක්කොමත් එක්ක මේ ශරීරයේ තියෙන ගුල් 9ක්. බැන්ඩේ තද නැතුරු කියලා කියන්නේ අස්ථි පංජරය. ඊට පස්සේ ඉන්නේ 900ක් වැල්ගෙන ගොතාලා කියලා කියන්නේ ස්නායු පද්ධතිය. මන්දේ යන්නේ අද තනියම කියන්නේ මලාට පස්සේ මේක දරකඩක් ගන්න දෙයක් නෑ. සෝහනට ගිහින් දානවා, ගිනි තියලා දානවා, නැත්නම් වලවල දානවා. ඊළඟ කවිය තමයි තියෙන්නේ කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ. නයිද තමයි හිත. දිරණ ගෙවල් නුඹ මොකටද තනන්නේ? මේ දිරණ ගෙවල් හදලා වැඩක් නෑ. මේ හදන එක නතර කරපන්. ගෙයක් ඇර ගෙයක් නොතනා ඉඳින්නේ ගෙන් ගිය දාට ගෙයි ගෙන ගති බලන්න. දැන් මේ අසුබේ අර්ථය හරි ලස්සනට විග්‍රහ කරපු දහමක් ඔය කවිය ඇතුලේ තියෙනවා. හැබැයි ගැඹුරුයි. තමන්ම හොයාගෙන අවබෝධ කරගන්න ඕනේ කාරණාවක්. එතකොට දැන් ඒ අදහස දැන් මේ විග්‍රහ කරන අසුබ නුවණ කියන තැනට අපි කොච්චර තීව්‍රව මේක බැලෙන විදිහට ජීවත් වෙනවද සහ ඒක අර්ථයක් ධර්මයක් බැලෙන විදිහට මගේ මේ ප්‍රතිපදාව යෙදෙන්නේ කියන තමන්වම හොයන තැනකින් තමන්වම ඥානණය කරගන්න තැනකට මේ අර්ථය විවරණය කරගන්න බලන තැනකට මහන්සි වෙන්නට ඕනේ. ඒකෙදි තමන්වත් අනුන්වත් කියන තැනින් පේන්නේ සසර ක්‍රියාවලිය කියන එක. සියලු සත්වයෝ ඉන්නේ මේ තණ්හාව නැමැති ගැටේට අහුවෙච්ච වැඩපිළිවෙලක් තුල. මේක ගැට ගැහි ඉන්නේ. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාපජා. ඇතුළේ ගැට පිටත් ගැට දෙපැත්තම ගැට ගැහි යන ගමනක ඉන්නේ. ඒත් බුදුහාමුදුරෙන් අහුවහම මේක ලෙහාගන්නේ කොහොමද කියලා, ගැටෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා අහුවම ගැටේම අවබෝධ කරගෙන ගැටෙන් නිදහස් වෙන්න සීලයත් සමාධියත්
ප්‍රඥාවත් සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වඩනගෙන මේ ගැටේ ලෙහෙනවා කියලායි බුද්ධානුශාසනාව තියෙන්නේ. එතකොට ඒ ප්‍රතිපදාව තුළ හික්මෙනකොට ඒ හික්මීමට කැප වෙන පිරිස තමයි ඇත්තටම ගැටෙන් නිදහස් වෙන්නේ. එතකම මක් කර කර දෙන්නේ. එහෙනම් දැන් ඔන්න තුන්වෙනි ආරක්ෂකයා ගැන අපි කතා කළා. කවුද? අසුභාන. දැන් මේ හතරෙන්ම කතා කරන්නේ එක කාරණාවක්. අවිද්‍යාව හෙවත් නොදන්නාකම සහ තෘෂ්ණාව කියන අකුසල මූලයේ බිඳ හරින තැනට. බුද්ධානුස්සතියෙන් එන්නේ තෙතෙන්ට, මෙත්තානුස්සතියෙන් එන්නේ තෙතෙන්ට, අසුභානුස්සතියෙන් එන්නේ තෙතෙන්ට. ඊළඟට මරණානුස්මතිය. මරණානුස්මතිය කිව්වම මරණය කියපු ගමන් අපිට ටක් ගාලෙන අර්ථය තමයි සම්මුතික මරණය. අපි ඒකට කියනවා මච්චුමාර කියලා. මච්චුමාරයා කියන තැනට තව විග්‍රහ කරනවා. මච්චුමාරයා එක්ක තව හතරක් තියෙනවා. ක්ලේශමාර, ස්කන්ධමාර, අபிසංකාරමාර, දේවපුත්‍රමාර කියලා. මච්චුමාර කියන්නේ සම්මුතික මරණය. ඊළඟ මොහොතේ අපිට එන්න පුළුවන් මරණය. කම්මක්කේ, ආයුක්කේ, උභයක්කේ, උපච්ඡේදක විදිහට ඕනම මොහොතක අපේ ජීවිතේ ඊළඟ මොහොතේ මරණයටපත් වෙන්න පුළුවන්. ඒක කර්මයේ ඉවර වෙලා වෙන්න පුළුවන්. ඒක ආයුෂයේ ඉවර වෙලා වෙන්න පුළුවන්. කර්මය ආයුෂයයි දෙකම ඉවරලා වෙන්න පුළුවන්. කර්මයක් තියදී ආයුෂයක් තියදී සමහරලාට උපච්ඡේදක කියන අර්ථයකින්. ඒ කියන්නේ දැන් අපි කට්ටිය මෙතන සාකච්ඡා කර කර ඉන්නවා. මේ වහල කඩාගෙන වැටිලා අපි ඔක්කොම වෙලා යනවා. වෙන්න බැරිද? කිව්වමත් බයයිනේ. අන්න අංගුත්තර නිකායේ මරණ සති සූත්‍ර කියලා තියෙනවා. ඒ මරණ සති සූත්‍ර වල විග්‍රහ කරනවා තමන්ව ඕනම මොහොතක මැරෙන්න පුළුවන් possibilities ටික, හැකියාවන් ටික බලන්න කියලා. එහෙම බලන්න කියලා කියනවා. බල හික්මෙන්න කියලා කියනවා. මේ මොහොතේත් මාව මැරෙන්න පුළුවන් හැකියාවන්. කොබාන අපි ටිකක් බලමු එහෙම. මොනවද මැරෙන්න පුළුවන් හැකියාවන්? දැන් මෙහෙම කොහොම සමහරු ගන්න අනේ හාමුදුරනේ සාප කරන්න එපා කියලා. නෑ ඒවා සාප නෙමෙයි යථාර්ථය බලන්න කියලා කියන්නේ. මේ වෙලාවේ පපුව පෙල්ල මැරෙන්න පුළුවන්. බැරිද? නහරයක් හිර වෙලා මැරෙන්න පුළුවන්. මොලේ ලෙහෙ කෙටියක් හිර වෙලා මැරෙන්න පුළුවන්. ඊට පස්සේ ඇතුලේ මුත්‍රා මේවා හිර වෙලා මැරෙන්න පුළුවන්. මොන හරි මොකක් හරි එකක් වෙලා මේ ඇතුලේ පද්ධතිය ස්ටක් වෙලා මැරෙන්න බැරිද? පුළුවන්. ඒ ඇතුලෙන් වෙන්න තියෙනවා. ඊට පස්සේ එළියෙන් වෙන්න තියෙන ඒවා. මේ වෙලාවේ රුසියන් කාර්යෝ බෝම්බ දාන්න පුළුවන්. ප්ලේන් එකක් තියාගත්තනේ පහුගිය දවස් ටිකේ. ඊට පස්සේ මොන හරි ඒ කියන්නේ ඕනම විදිහකට මහ පොළොව ගිලා බහලා මැරෙන්න පුළුවන්. මොනම හෝ ආකාරයකින් අපිව මැරෙන්න බැරිද? පුළුවන්. ඒක බලන්න කියලා කියනවා. කොහොමද කැමති කට්ටිය අත උස්සන්න? මොකෙක්වත් කැමති නෑ. ඇයි ඒ ඇත්ත දකින්න හිත බයයි. ඒ නිසා කියනවා ඇත්ත කටුකයි. නැද්ද? මේ ඇත්ත බලන්න බයද නැද්ද? අංගුත්තර නිකායේ මරණ සති සූත්‍ර දෙකක්ම විග්‍රහ කරනවා. සූත්‍ර ධර්ම දෙකකම මේ කතාව විග්‍රහ කරනවා. මහණෙනි අප්‍රමාදීව කෙලෙස්තාවන වැරෑතිව සසරින් එතර වීමට හික්මෙන ආර්ය ශ්‍රාවකයෙක් නම් බලන්න ඕනේ මේ කතාව කියන එක. මේක බලන්න කියලා කියනවා. ඕනම මොහොතක තමන්ගේ ජීවිතේ මරණයටපත් වෙන්න පුළුවන් හැකියාවන් ටික. ඒකේ උදාහරණයක් දෙනවා. සර්පයෙක් දෂ්ට කළා මැරෙන්න පුළුවන්. වසක් විසක් ඇවිල්ලා මැරෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන් උදාහරණත් විග්‍රහ කරනවා බුදුහාඳුරේ විතර. එතකොට මේ අපිව ඕනම මොහොතක මැරෙන්න පුළුවන් කියන හැකියාව අපි ගාව තියෙනවා කියන එක සහ මේ ඕනම මොහොතක මම මරණය ඉක්මවපු කෙනෙක් නෙවෙයි කියන තැනකින් අපිට පේන්න ඕනේ මේ ප්‍රශ්නේ. අන්න ඒකට කියනවා මච්චුමාරයා වඳුන ගන්නවා කියන එක. මේ මරණ සතිය ඕනේද නැද්ද? අන්න ඕගොල්ලන්ට අප්‍රමාදීව මේ වැඩේ ඉවර කරගන්න ඕන නම් ඒකට තියෙන හොඳ ලස්සන තැනක් තමයි, ඊටාම සියුම් තැනක් තමයි මේක කරගන්න මරණය පෙන්වන්න හිතට. එතකොට මොකද වෙන්නේ? හිත මුලින්ම මක් වෙනවද? බය වෙනවා. බය වෙච්ච ගමන් මොකද කරන්නේ? දැන් මේකට බය වෙලා හරියන්නේ නෑ. මේක තමයි යථාර්ථය. මේකට මට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක. ඒ ප්‍රතිපදාව ඕනේ. එතනින් මෙහෙවනවා එහෙනම් මතු නූපදින්න නැවත මැරෙන්නෙත් නැති වෙන. කියන්නේ සංසාරේ ඉපදුනොත් දැන් මෙරි මේ යන්නේ. ඉපදීමෙන්ම නිදහස් වෙන තැනට උතුම් ප්‍රතිපදාව තීව්‍ර කරගන්නවා කියන තැනකින් අන්න මායාවේ ධර්මතාවය තේරුම් ගන්න තැනට මෙහෙවන එක. අන්න එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මම මේක අර්ථ ටික පෙන්නන්නම්. ඔය එක තැනක මිනිස්සෙක් ඇවිල්ලා අහනවා බුදුහාමුදුරනේ සුබ දිසා අසුබ දිසා මොනවද? මේ ලෝකේ මිනිස්සුන් එහෙම සුබ දිසා අසුබ දිසා. එතකොට බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී පෙන්නනවා මේ ලෝකේ ඔය නැගිනහිර දිසාව උතුරු දිසාව ඔය ආදී වශයෙන් සුබ දිසා අසුබ දිසා වෙන් කරගත්ත ක්‍රමවේදයක් තියෙනවා. නමුත් බමුණ ආර්ය විනයට එනකොට බුදුහාමුදුරන්ගේ අනුශාසනාවේ ගැඹුරු විග්‍රහ කරනකොට මේ දස දිසාවම මරු සිටින දිසා කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ ජ්‍යොතිෂය වාස්තු අනම්මනම් වලදී සුභ අසුභ බලනවා නේද? හැබැයි ආර්ය විනය කියන තැනට කියනවා උඩ වේවා යට වේවා මේ දස දිසාවම මොන දිසාද?
මරු සිටින දිසා. තව ටිකක් ඒක විග්‍රහ කරනවා. ඇස මාර ධර්මයක්, රූපේ මාර ධර්මයක්, චක්කු විඥානීය මාර ධර්මයක්, සෝතය ගාණය, සෝතය ශබ්දය සෝත විඥානය, ගාණය ගන්ධය ගාන විඥානය, જીවහා රස જીවහා විඥානය, කය ස්පර්ශ කාය විඥානය, මන ධම්ම මනෝ විඥානය කියන මේ සමස්ත ඇසකරනාසය දිව ශරීරයේ මන මුල් කරගත්ත ඉන්ද්‍රිය ක්‍රියාවලියම කාගේ ධර්මයක්ද? මාර ධර්ම කියලා කියන්නේ. මෙන්න මේ මාරයාගේ න්‍යාය හෙවත් පැවැත්මේ න්‍යාය බලගැන්වෙන විදිහ, මේ භව පැවැත්මේ න්‍යාය බලගැන්වෙන විදිහ හඳුන ගැනීමමයි මාරයාගේ න්‍යාය හඳුන ගන්න තැනකින් මරණය අතික්‍රමණය වෙන්න, මාරයාගේ න්‍යායෙන් නිදහස් වෙන්න අපිට තියෙන ගැඹුර බලන සතිය. අපි ඒකට කියනවා මරණානුස්මෘති. දැන් මේ හතර දෙනා බලවත් වුණොත් ඒ හතර දෙනාගෙන් අපිට ආරක්ෂා කරලා දෙන්නේ පවතින මාර්ගයේද නවතින මාර්ගයේද? නවතින මාර්ගයේ වැඩුණොත්, ඒ නවතින මාර්ගයේම ප්‍රගුණ වුණොත්, ඒ නවතින මාර්ගයේම පූර්ණ වුණොත් මක් වෙයිද? සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන තැනින් නැවත නූපදින අවබෝධය හෙවත් කත කරණීය වෙන තැනට මේ උතුම් ප්‍රතිපදාව පූර්ණත්වයට පත් වෙන තැනකටයි මේ හතර දෙනාම බල ගැන්වෙන්නේ. දැන් මේ සෙන්පතිව හතර දෙනා මේ ගමනේදී ඕනේද නැද්ද? අනිවාර්යෙන් ඕනේ. ඒ නිසා කියනවා හතර දෙනෙක් සෙන්පතියෝ මගට වටව වී සිටියෝ. දැන් මෙන්න මේ සෙන්පතියෝ හතර දෙනා බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්මෘති කියන මෙන්න මේ සෙන්පතියෝ හතර දෙනා බලගන්වා ගන්න තැනකටයි අපි ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ. අපි භාවනාවේ ගැඹුර හොයන්න ඕනේ. අපි ධර්මයේ ප්‍රතිපදාවේ ගැඹුර හොයන්න ඕනේ. මෙන්න මේ හතර දෙනා බල ගන්න තැනකින්. මේ හතර දෙනා බල ගන්නනවා කියන්නේම මොන මාර්ගයේද වැඩෙන්නේ? පවතින මාර්ගයේද නවතින මාර්ගයේද? නවතින මාර්ගය. නැවැත්ම පිණිස. එතකොට මේ ජීවිතයේදීම නිර්වාණ අවබෝධයට අප්‍රමාදීවම ඒ උදෙසා කැප වෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම්, ප්‍රමාදය අඳුනා ගනිමින් අප්‍රමාදී වීම පිණිසම කැප වෙනවා නම්, ඔන්න ඔය සෙන්පතියෝ හතර දෙනා බල ගන්න තැනට වට පරිසරය හදාගන්න. ඒ උදෙසා මේ ධර්ම දේශනා, ධම්ම අනුශාසනා, ධර්ම සාකච්ඡා, වන්දනාමාන, පුද පූජා සත්කාර, ගෞරවෝපහාර සියලුම ඒ කරන සියලුම අර්ථ ධර්මයන් සසරින් එතර වීම පිණිසම, නිර්වාණ අවබෝධයේ පිණිසම, ජීවිත අවබෝධයේ පිණිසම උපනිශ්‍රයක් කරගන්නවා කියන තැනකින් මේ අද දවසේ කරපු ධර්ම දානමේ පින්කමත් ඔබ හැම දිනාටම කෙලස් තවන වැර ඇතිව අප්‍රමාදීවම සසර දුකින් එතර වෙන්නට, ජීවිත අවබෝධය මතු කරගෙන උතුම් ප්‍රතිපදාවන් පූර්ණේ කරන්න, නොලැබූ මාර්ග බ්‍රහ්මචර්යාව ලබන්නටත්, ලැබූ මාර්ග බ්‍රහ්මචර්යාවක් නැත්නම් ඒ බ්‍රහ්මචර්යාව නිවැරදි භාවයෙන්ම වේපුල්‍ය වීම පිණිස, භූයස්තේ වීම පිණිස, කෙලවර වීම පිණිසම, සංසාරයෙන් එතර වීම පිණිසම උතුම් ධර්මානුධර්ම ප්‍රතිපදාවන් පූර්ණේ කරගන්න අද දවසේදී මේ කරන්න ඉදිරි ධර්ම දානමේ පින්කමත් ඔබ හැම දිනාටම හේතු උපනිශ්‍රයක් වේවා කියලා මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරන්නට යෙදෙනවා. හොඳයි පින්වතුනේ, අපි අද සාකච්ඡා කරන්නට යෙදුනේ සෙන්පතියෝ හතර දෙනෙක්ගේ උපමාවකින්. මතක ඇති චන්දරාගය කියන තැනින් චන්දරාගයෙන් නිදහස් වීමට ඡන්ද 이르දිපාදයේ ප්‍රගුණ කරන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්නේ කොහොමද කියන තැනකට උපනිශ්‍රයක් වෙන අර්ථයෙන් බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්මෘති කියන චතුරාර්යකාව තීව්‍ර කරගන්නේ කොහොමද කියන අර්ථයට අදාළව ධම්මානුශාසනාවක්. ඉතින් අපි මේ බ්‍රහ්මචර්යා සීලය පුරා ගන්නට, බ්‍රහ්මචර්යාව අවබෝධ කරගන්න මහන්සි වෙන තැනකින් නම් මේ සියල්ලම විග්‍රහ වෙන්නේ අපි සංසාරයේ නැමැති අබ්‍රහ්මචාරී වැඩපිළිවෙල තේරුම් ගන්න ඕනේ. අපි හොයන්නේ සංවරත්වය නම්, සංවරත්වය කියන්නේ ඊතර වීමට නිවනට නමක් වෙනකොට, අසංවරය කියන්නේ එතකොට සසරට නමක් වෙනවා. අපි හොයන්නේ සුගතිය යහපත කියන තැනින් අපි නිවන සුගතිය කියන තැනට දැම්මොත්, යහපත සුගතිය මේ නිවන කියන තැනට දැම්මොත් අයහපත දුගතිය වෙන්නේ මොකද්ද? නිවන ඊතර වීම සුගතිය වුණොත් දුගතිය අයහපත වෙන්නේ මොකද්ද? සසර. වචන අමතක ඒවා, අදහස වැටේවා. අන්න ඒ විදිහට මේකේ මේ සාංශාරික ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න තැනකට දක්ෂ වුණොත්මයි, සසර හරියටම විනිවිද ගියොත්, සසර අවබෝධ කළොත් විතරමයි මගේ පින්වතුනේ ඊතර වීමක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට දැන් වචන පදවල රැඳෙන්න එපා. දැන් අතන දැන් සුගතිය කියලා කිව්වේ නිවනට නමක්. එතකොට මිනිස්සෙක් වෙලා ඉපදුනත්, දෙවියෙක් වෙලා ඉපදුනත්, බ්‍රහ්මෙක් වෙලා ඉපදුනොත් ඒක ලෝකයෙන් දුගතියද සුගතියක්ද? ඒක ලෝකේ සුගතිය. හැබැයි නිවනට සාපේක්ෂව සසරනේ. එතකොට ඒ නිසා තමයි කිව්වේ නිවන සුගතිය වුණොත්, නිවන යහපත වුණොත් අයහපත දුගතිය වෙන්නේ මොකද්ද? සසරගාමී වැඩපිළිවෙල. දැන් වැඩේ තියෙන්නේ සසරින් එතර වෙන්න මනුස්සකම නැති කරගෙන පුළුවන්ද? බෑ. මනුස්සකම උපරිම ඕනේ. ඒකයි වැඩේ.
මොකද තිරිසංගත මානසිකත්වයකට මේ දහමේ ගැඹුර අල්ලන්න බෑ. මේ සියුම් බව අල්ලගන්න ඊටාම තීව්‍රව ගුණපුරණ වතපුරණ අර්ථයන් ධර්මයක ජීවත් වෙන පිළිවෙතක් අපි ගාව තියෙන්නට ඕන. ඒ පිළිවෙත තමයි වතපුරන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ආගන්තුකවක ගමිතවත කියලා ඕක ස්වාමීන් වහන්සේලා ලොකු විග්‍රහයක් තියෙනවා බුදුහාමුදුරුවෝ කරපු. ඒ හැමතැනම තියෙන අර තමන්ගේ ස්වකීයත්වය ගෙවෙන තැනට තමන්ගේ ආත්මාර්ථය තමන් නැත්තම් තමන් කියලා හැමසෙම අර මමය මාගේ කියලා පිහිටව ගන්න තියෙන හැකියාව ගෙවිලා යන තැනකට නිහතමානීකම පරාර්ථය ගුණධර්මය යථාබෝධය මතුවෙන තැනකට තමයි ඒ ප්‍රතිපදාවක් පවා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම බුද්ධ වචනේ ගැඹුර තීව්‍රව බලන්න. ඒක බලන තැනකින් හැමතිස්සෙම විමසන්න. ඒ උදෙසා අඩුම තරමේ දවසට පැය 4-5ක්වත් බණපදයක් අහගන්න විවර වෙන් කරගන්න. ඒ කියන්නේ බණපදයක් අහගන්න වෙන් කරගන්න. පැය 4-5ක් බැන්න එක පැයක් දෙකක්වත් බණපදයක් අහන්න. මේ ගහම ගැඹුරක් හොයන තැනකට. පැහැදිලිද කියන කාරණාව. ඉතින් ඒක නිසා උත්සාහවන්ත වෙන තමන්ගේ කැපවීමම තමයි වෙන කිසිම දෙයක් නෑ මේකේ. තමන් කැප වෙන තරමටමයි තමන් උත්සාහවන්ත වෙන තරමටමයි මේකේ ඵලයක් ප්‍රයෝජනයක් නෙලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ජීවිතේ උතුම් මනුෂ්‍යත් බවක් ලැබිලා තියෙනවා. මනුෂ්‍යත් බව කියන්නේ දුර්ලභ කාලයක්, දුර්ලභ කාරණාවක්. ඒ වගේම තමයි දහමක් ශ්‍රවණය කරගන්න ලැබෙන එක දුර්ලභ කාරණාවක්. ඒ වගේම තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන ලැබෙන එක දුර්ලභ කාරණාවක්. ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මානුධම් ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න නැත්නම් කන සම්පත්තියක් පහල කරගෙන සසරින් මෙතර වෙනවා කියන දැනකට ඒ ලැබීම දුර්ලභයි. ඒ කියන්නේ නුවණ පහළ වීම දුර්ලභයි කියලා කියනවා. සසරින් එතර වෙන නුවණ. ඒක දුර්ලභයි. ඒ වගේම තමයි උතුම් පැවිද්ද. පබ්බජාව. සාස්ෘ ශාසනයක පැවිදි වෙන්න ලැබෙන එක දුර්ලභ කාරණාවක්. පැවිදි වෙන එක දුර්ලභයි. ඒ වගේම තමයි පැවිදි වෙලා පැවිදි ගුණ වඩන එක. ඒකත් අමාරුයි කියලා කියන්නේ. ඒකත් අපහසු කාරණාවක්. ගුණ වඩලා පැවිදි ගුණ පූර්ණේ කළා ඊතර වෙන නුවණ පහල කරගෙන එතන ඒක ඉවරම කරගන්න කතකරණීය වෙන එක ඊට වැඩිය අමාරුයි. පැවිදි වෙන එකත් අමාරු කාරණාවක්. පැවිදි වෙලා ගුණ පුරණ එක අමාරු කාරණාවක්. ගුණ පුරලා ඊතර වෙන එක ඒකත් අමාරු කාරණාවක්. ඉතින් මේ කක්වත් ලේසි නෑ. හැබැයි අපි ගාව උත්සාහය උට්ටානවතෝ සතිමතෝ කියන තැනින් උත්සාහය කැපවීම උනන්දුව තියෙනවා නම් මේක බැරිත් නෑ. ඉතින් ඒ අර්ථයෙන් ඔබ ඔය ගිහිවතක වේවා පැවිදිවතක වේවා ශාසනානුලෝමික භ්‍රමචර්යාව පුරා ගන්නවා කියන තැනකින් ජීවිත අවබෝධය මතු කර ගන්නවා කියන තැනකින් ඒ උදෙසා කැප වෙන්න ඒ උදෙසා අද දවසේ මේ කරපු ධර්ම දානමය පින්කමත් ඔබ හැමදෙනාටම උපනිශ්‍රයක්ම වේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. ඉච්ඡිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ පන්න රසී යථා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං වෝ ඥාතේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුවිසි අනන්ත වූ බලයෙන් උතුම් ධර්මාභෝධයම සැලසේවා. සුවපත් වේවා. තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං